Sudarsana Siradana. Good morning, all of you. පටන් ගන්න මම කලින් දවස් සාකච්ඡා කරේ ප්‍රවාහන ආකෘති කියන ශිල්ප ක්‍රමය. ප්‍රවාහන ආකෘති යටතේ අපි මූලික වශයෙන් සාකච්ඡා කරා කොහොමද ප්‍රවාහන ගැටලුවක් විසඳ ගන්න කියන කාරණය. එතනදී මම පැහැදිලි කරා ප්‍රථමයෙන්ම ප්‍රවාහන ගැටලුවට අදාළ ප්‍රවාහන ආකෘතිය ගොඩනගා ගන්න ඕන. ඒ ආකෘතිය ගොඩනගා ගත්තයින් පස්සේ විසඳුම ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සරල විසඳුම් ක්‍රමය. අනිත් එක තමයි ප්‍රවාහන ආකෘති ශිල්ප ක්‍රමය. ट्रांसपोर्टेशन मॉडल टेक्निक के तर सरल क्रमे නැත්නම් ඒකද ප්‍රකමන ශිල්ප ක්‍රමයේ භාවිත කරනවා නම් මුලින්ම ඒකද ප්‍රකමන ආකෘතිය ගොඩනගා ගන්න ඕන ප්‍රවාහන ගැටලුවට අදාළව. ඒකද අරමුණ වෙන්නේ අවම කිරීමේ අරමුණ. මුළු ප්‍රවාහන පිළිවෙල අවම කිරීම තමයි අරමුණ වෙන්නේ. සංරෝධක බවටපත් වෙන්නේ ඉල්ලුම් සහ සැපයුම් ප්‍රමාණය. ඒ සංරෝධක වල අසමානතා ලකුණ අඩු හෝ සමානද වැඩි හෝ සමානද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණය අනුව. सामान्य अथवा तुलित प्रवाहन ගැටලුවක් නම් aggregate demand is equal to aggregate supply සමහර ඉල්ලුම සමහර සැපයුමට සමාන වෙන අවස්ථාවකදී නම් අපි හඳුන්වන්නේ තුලිත ප්‍රවාහන ගැටලුවක් විදිහට. තුලිත ප්‍රවාහන ගැටලුවකදී අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ඉල්ලුම සහ සැපයුම් සංකේත සියල්ල සමාන ස්වරූපයේ පවතින. නමුත් තුලිත නොවන ප්‍රවාහන ගැටලුවකදී සැපයුම් සංරෝධක සමහරට අඩු හෝ සමාන වෙන්න පුළුවන්. ඉල්ලුම් සංරෝධක සමහර විට අඩු හෝ සමාන වෙන්න පුළුවන්. වක්කරේ එක වර්ගයක් සමාන තත්ත්වයේ අනිත් එක අඩු හෝ සමාන තත්ත්වයේ තමයි පවතින්නේ. ඊළඟට අපි කතා කළා ප්‍රවාහන ගැටලුවක් සරල ක්‍රමයේ සිදුවනකොට ආකෘතිය ගොඩනගාගත්තයින් පස්සේ සම්මත සරල ක්‍රමයේ ආකෘතිය බඩ පරිපූර්ණ කරලා සාමාන්‍ය විදිහට අර සිම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් එක නැත්නම් සරල විසඳුම් ක්‍රමයේ භාවිත කරලා විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා. ඒකදී අපිට බොහෝ විශාල සංඛ්‍යාවක් තියෙන නිසා පරිගණකයක් භාවිත කරලා software එකක් ආශ්‍රයෙන් අපිට පහසුවෙන් විසඳුමක් ගන්න පුළුවන්. නමුත් ඔයාලගේ පාඩම තුළ අත්‍තරම තියෙන්නේ කොහොමද manual විසඳුමක් ලබා ගන්න කියන කාරණය. ඊළඟට අපි සාකච්ඡා කළා දෙවෙනි ප්‍රධාන ක්‍රමය transportation solution method එක. අපි ඒ ක්‍රමය apply කරනවා නම් ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහන ගැටලුව මුලින්ම තුලිතද අසමතුලිත කියන එක බලන්න ඕන. තුලිත ගැටලුවක් නම් අපි මුලින්ම කරන්නේ මූලික විසඳුමක් සොයා ගන්නවා. මූලික විසඳුම සොයා ගැනීම සඳහා භාවිත කරන ක්‍රම තුනක් සඳහන් කරා. එකක් තමයි උතුරු බස්නාහිර ක්‍රමය, දෙක අවම පිළිවෙල ක්‍රමය, තුන වෝගල්ස්ගේ නිරීක්ෂණ ක්‍රමය කියන එක. මේ ක්‍රම කීපයක කැමති ක්‍රමයකට Tamanට මූලික විසඳුම සොයා ගන්න පුළුවන්. මූලික විසඳුම සොයාගත්තට පස්සේ ඒක ප්‍රසස්ත නැද්ද කියන එක තීරණය කිරීම සඳහා අපි තව ක්‍රම දෙකක් භාවිත කළා. එකක් තමයි stepping stone method නැත්නම් පියමන් කැට ක්‍රමය කියන එක. අනිත් එක තමයි modified distribution method නවීකරණය කරලා නැත්නම් අනුකූලයක් කරනද බෙදාහැරීම් ක්‍රමය කියන එක. මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට ප්‍රසස්ත විසඳුම සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. මම නැවත ඒක නාපෝ නිර්වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි කතා කළේ ප්‍රවාහන ගැටලු සම්බන්ධ විශේෂ අවස්ථා පහක්. එකක් තමයි අසමතුලිත ගැටලුවක් වුණොත් කොහොමද ඒක විසඳුමක් ගන්නෙ. අපි කෝ අසමතුලිත ගැටලුවක් නම් මුලින්ම මේක තුලිත ගැටලුවක් බවට පරිවර්තනය කරගන්න ඕන. ඒ සඳහා අපි කරන්නේ අනුව්‍යාජ පේලියක් හෝ තීරුවක් ඉවතන් ඩමි රෝ එකක් හරි කොලම් එකක් හරි අපේ ට්‍රාන්ස්පෝර්ටේෂන් මොඩල් එකට ඇතුළත් කරලා ඊට ඉල්ලුමේ හෝ සැපයීමේ අඩුව එතෙන්ට බෙදාහැරීමක් කරලා ඊට පස්සේ අපි අනුව්‍යාජ ඩමි පේලිය හෝ තීරුවේ ඒකක ප්‍රවාහන පිළිවෙල වශයෙන් ශූන්‍යයක් ආදේශ කරලා සාමාන්‍ය විදිහට දාන්න යන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි කතා කළේ prohibited transportation. එහෙම නැත්නම් අපි තහනම් කරන බෙදාහැරීමක් සහිත අවස්ථාවකදී තහනම් කරන බෙදාහැරීමක් පවතින අවස්ථාවකදී යම් තැනකට යම් මාර්ගයක් තුළ ප්‍රවාහනය කිරීම තහනම් වෙන්නේ ප්‍රායෝගික හේතුන් මත කියලා කිව්වා. එකක් තමයි අයහපත් කාලගුණය. එහෙම නැත්නම් ප්‍රදේශයක් ගමන් කිරීම තහනම් කර තිබීම. ඒ වර්තමාන කාලය තුළ වගේ ඊළඟට සමහර විට weight limits ඒ කියන්නේ බර වාහනේ බර ප්‍රමාණය
සමහර පාලම් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් හදාගෙන යනවා ඒවෙන් යන්නේ අවස්ථාව දෙන්නේ නැහැ. මෙන්න මෙවැනි හේතු නිසා යහපත් කාලගුණය එහෙම නැත්නම් රජයේ නීතිරීති බොහෝ සාධක බලපාන ප්‍රායෝගිකව මෙවැනි කටයුතු තුළ සමහර මාර්ග අපිට භාවිත කරන්න බෑ. එතනදී අපි කරන්නේ ඒ අදාළ ස්ථානය හෝ ස්ථාන කීපය හඳුනගෙන ඒක අපි කැන්සල් කරලා නැත්නම් විශාල එම්මගයක් ආදේශ කරලා එම්මගයක් ආදේශ කළාම මෙතන අපි සලකන්නේ එක්ක ප්‍රවාහන පිළිවෙල අතිවිශාලයක් කියලා. එතකොට කිසිසේත්ම අපි එවැනි ස්ථානයකට බෙදා හරින්න යන්නේ නැහැ. මොකද අපේ අරමුණ පිළිවෙල අවම කර ගැනීම. ඒ අනුව අපිට ප්‍රශස්ත විසඳුම ලබා ගන්න පුළුවන්. එතකොට එතනදී කැන්සල් කරාට පස්සේ අදාළ ස්ථානයේ සාමාන්‍ය විදිහට දාන්න දාගෙන යන්න. එතකොට වලට අර තහනම් කරනද අවස්ථාව සහිත ඒක සැලකිලිට අරගෙන හොඳම ප්‍රශස්ත විසඳුම් ලබා ගන්න පුළුවන්. ඊළඟට කතා කරා ඩීජනසරි පිරිහීමේ ගැටලුව. පිරිහීමේ ගැටලුවක් අපි දන්නවා මූලික විසඳුම් සොයාගෙන ප්‍රශස්ත විසඳුම සොයාගන්න කලින් ඒ කියන්නේ පියමන් කැට ක්‍රමය හෝ අලුත් දෙයක් කරලා බෙදා හැරීම් ක්‍රමය යොදා ගන්න කලින් අපි පරීක්ෂා කරලා බලන්න ඕන C ධන R සමානයි භාවිතා කළ ස්ථාන ගන්න සමාන වෙනවා. නැත්නම් C plus R minus 1 equal to occupied cells කියලා. occupied cells. ඒ කියන්නේ පේලි සංඛ්‍යාවට පිට සංඛ්‍යා එකතු කරලා එකක් අඩු කරලා පස්සේ ලැබෙන අගය අපි දැනට මූලික විසඳුමෙහි බාණ්ඩ බෙදා හැරලා තියෙන ස්ථාන ගන්නට සමානද කියලා බලන්න. ඒකට සමාන වෙන්නේ නැත්නම් තමයි අපි එක පිළිහිමේ ගැටලුවක් වශයෙන් හඳුනගන්නේ. නමුත් අපිට පිළිහිමේ ගැටලුවකට අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි කරන්න ඕනේ ඒක සමාන තත්ත්වයට පත් කරගන්න එක. සමාන තත්ත්වයට පත් කරගන්න අපි කරන්න ඕනේ අඩුපාඩු එන්නේ එකක්ද දෙකක්ද කියන එක හඳුනගෙන භාවිත නොකළ ස්ථාන වලට ශූන්‍යයක් ආදේශ කරලා සාමාන්‍ය විදිහට දාන හදාගෙන යන්න පුළුවන්. අපි පිළිහිමේ ගැටලුවක් තුළ ඔබ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔයාලා භාවිත කරන ස්ටෙපින් ස්ටෝන් මෙතඩ් එක නම් යම් භාවිත නොකළ ස්ථානයකට පියමන් කැට ක්‍රමය තුළ අර අදාළ බාහන ප්‍රවාහනය කරන මාර්ගය ධන ඍණ මාර්ගයෙන් ගමන් කරන මාර්ගය හඳුනා ගන්න බැරි වෙනවා අපේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වලට අනුව. ඒ ප්‍රශ්නෙට මොන දෙන්න. අනිත් එක තමයි බොඩි මෙතඩ් එක ඇප්ලයි කරනවා නම් අපි දන්නවා එතනදී භාවිත කළ ස්ථාන පදනම් කරගෙන අපි ගණනය කරගන්නවා u සහ v values ටික. නමුත් ඒ u සහ v values අපි යම් තැනක ගණනය කරගන්න බැරි වෙනවා මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැත්නම්. මම ඔයාලට කිව්වා දීලා තියෙන ගාන හදන්න ඒ අත්දැකීම ගන්න. එතකොට Tamanටම තේරෙනවා මේකෙදී මොකද්ද මොන දෙයක් ගැටලුවක් කියලා. එනිසා අපි ඩීජන්ස් පිළිහිමේ ගැටලුවක් කියලා කිව්වේ එතනදී C plus R minus 1 equal occupied cells කියන requirement එක satisfy වෙන්නේ නැත්නම් දිගින් දිගට මේ ප්‍රශ්නක් වෙනවා නම් තමයි අපි පිළිහිමේ ගැටලුවක් කියලා නම් කරන්නේ. නමුත් ඒකට විසඳුමක් ගන්න යනකොට අපිට තර්කානුකූල විදිහට ප්‍රතිකර්මයක් යොදා ගන්න පුළුවන්. ඒක තමයි භාවිත නොකළ එකක් හෝ කීපයකට අවශ්‍ය ප්‍රමාණයට ශූන්‍යයෙන් ආදේශ කරලා ඒක භාවිත කරන ස්ථානයක් බවට පරිවර්තනය කරගෙන දාන හදාගෙන යන්නේ හැකියාව තියෙනවා. ඊළඟට කතා කළා තව විශේෂ අවස්ථාවක්. ඒක තමයි බහුවිධ විසඳුම් සහිත අවස්ථාවක් කියන එක. ප්‍රමාණ ගැටලුවකට සාමාන්‍ය විදිහට විසඳුම සොයාගෙන යනකොට අපි ප්‍රශස්ත විසඳුම ද කියන එක පරීක්ෂා කරන්නේ අපි දන්නා භාවිත නොකළ ස්ථානවල cost improvement index පිරිවැය වැඩිදියුණු කිරීමේ දර්ශකය හරහා පිරිවැය වැඩිදියුණු කිරීමේ දර්ශකය තනාගයන් ගන්නවා නම් යම් තැන්වල ශූන්‍යයන් තියෙනවා නම් අන්නේ ශූන්‍යයන් යම් තැනක පැවතුනොත් ධන එක ශූන්‍ය තියෙනවා. කිසි විටකවත් ඍණ තියෙන්න බෑ. ඍණ නම් ප්‍රශස්ත නැහැ කියන කවුරුත් දන්නවා. ඍණ වලින් ප්‍රකාශ කරන විදම තවත් අඩු කර ගන්න පුළුවන් කියන කාරණේ ධන කියන්නේ තව විද වැඩි වෙනවා කියන එක ශූන්‍යයක් තියෙනවා කියන්නේ වියදමේ කිසිදු වෙනසක් වෙන්නේ. එන ශූන්‍යයක් තිබුණොත් cost improvement index එක විදිහට ධන අනිත් ඒවා ධන වෙන අවස්ථාවකදී අන්න එහෙනම් අපි මේ ගැටලුව හඳුන්වන්නේ බහුවිධ විසඳුම් සහිත අවස්ථාව. ඒ ශූන්‍ය අගයේ තියෙන ෂෙල් එකට නැවත බෙදා හැරීමක් කළොත් ඔයාලට බලන්න පුළුවන් බෙදා හැරීමේ රටාව වෙනස් වෙනවා. නමුත් වෙනස් නොවන එකම දේ තමයි අදාළ ඒකක පිරිවැය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකක පිරිවැය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඉතාමත් පහසුවෙන් බලන්න පුළුවන් මේ බහුවිධ සම්බන්ධයන් දෙකෙන් කාරණා. ඊළඟට අවසාන වශයෙන් කතා කළේ උපරිම කිරීමේ අරමුණක් සැද ගැටලුවකට කොහොමද ගැටලුව සම්බන්ධ කොහොමද ක්‍රියා කරන්නේ? ඒකත් විශේෂ අවස්ථාවක්. මොකද ප්‍රවාහන ගැටලුව සාමාන්‍යයෙන් අවම කිරීමේ අරමුණක් සහිත තත්ත්වයක්. නමුත් ප්‍රවාහන ගැටලුව සමහර අවස්ථාවලදී උපරිම කිරීම ආකාරයට අපිට දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් කර්මාන්ත ශාලා නිපදවන භාණ්ඩ
අපි හිතමු පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කරන්න යනවා. එහෙම නැත්නම් අපි ගත්ත සුපර් මාකට් එකක බාහිර පාරිභෝගිකයා ඉල්ලලා තියෙනවා. දැන් මේ දවස්වල එහෙම බොහෝ කරනවා ප්‍රවාහනය කරන්න යනවා. එතකොට එතනදී සුපර් මාකට් එකේ ආදායම උපරිම කරගන්න නම් කුමන පාරිභෝගිකයාට බාහිර ප්‍රවාහනය කළ යුතුද? එතන බලන්නේ මුළු ලාභය උපරිම වන ආකාරයට ප්‍රවාහනය කරන ආකාරය තීරණය කරනවා. අපි දන්නවා ප්‍රායෝගික බොහෝ විට එවැනි ආයතන බාහිර ප්‍රවාහනය කිරීමේදී වැඩිපුර ප්‍රමාණයක් බාහිර වැඩි වැලියු එකක් ඉල්ලලා තියෙන කස්ටමර්ලා තමයි වැඩිපුර දෙන්නේ. එහෙම නැත්නම් තවත් එයාලා කන්සිඩර් කරනවා ඩිස්ටන්ස් එක දුර ප්‍රමාණය. ගොඩාක් ඇතින් ඉන්න අයට සමහරට බාහිර යවන්න තියෙන ප්‍රමුඛතාවය අඩුයි. එයාලා බලනවා ළඟ ටෙන්ට් එක ඉක්මනින් ආවරණය කරගන්න සමහරට ඒ වගේම ක්වොන්ටිටි එකක් බලනවා. ඒතකොට ඔය විදිහට ලාභය උපරිම කිරීමේ අරමුණින් ප්‍රවාහන කාර්ය සිදු කිරීමේදී අපි වෙන අරමුණක් ගන්න තියෙන්නේ අපි මුලින්ම කරන්න ඕන උපරිම කිරීමේ අරමුණ අවම කිරීමක් බවට පරිවර්තනය කරගන්න. ඒ සදානක් අපි මුලින්ම කියලා බලන්න ඕන. අරමුණ උපරිම කිරීමක් අවම කිරීමක්. ඒක ගාන කියවනකොට ඔයාලට තේරෙනවා. එතෙන්දී අපි දීලා තියෙන සංඛ්‍යා සියල්ලම සංසන්දනය කරලා වැඩි මගේ තෝරගන්න. වැඩි මගෙන් අනික සියලුම සංඛ්‍යාවන් අඩු කරලා අපි නැවත අධ්‍යයන ටිකක් පියාගන්න. ඒ තුලින් අපි කරන්නේ උපරිම කිරීමේ අරමුණ අවම කිරීමක් බවට පරිවර්තනය කර ගැනීමක්. ඒ පරිවර්තනය කරගත්තන් පස්සේ සාමාන්‍ය විදිහටම ගාන හදාගෙන යන්න මූලික විසඳුම ගන්න ප්‍රශ්න විසඳන්න ඒ විභාගය යන්න. හැබැයි අවසානයේ ඉන්ටර්ප්‍රිටේෂන් එක ප්‍රතිඵල අර්ථකථනය කරනකොට හොඳට මතක තියාගන්න ලාභය උපරිම කිරීම අරමුණක් තියෙන නිසා අපිට මුලින්ම දීලා තියෙන සංඛ්‍යාවල් සැලකීමට අරගෙනයි ප්‍රතිඵල අර්ථකථනය කිරීම කරන්නේ. ඒ කියන්නේ අපි යම් තැනකින් තවත් දෙක බෙදාහන්න ප්‍රමාණය අපි හොයා ගන්න ඕන. ඒ ප්‍රමාණය වැඩි කරන්න ඕන. කලින්ම දුන්න ඒකක ලාභය. එහෙම නැතුව අවම කිරීමක් බවට පරිවර්තනය කරගත්ත සංඛ්‍යාවලින් නෙමෙයි. අන්නේක අති විශේෂයෙන් වැදගත් කාරණයක්. ඒ නිසා ඔන්නෝයි කරුණු ටික තමයි අපි පරිවහන ආකෘතියට අදාළ කතා කරේ. ඉතින් අපි පාඩම අවසන් කරලා මම හිතන්නේ අසයින්මන්ට්ස් මොඩල් අද අපි කතා කරන පාඩම දවරුම් ආකෘති මේ ගැන මම මූලික හැඳින්වීම කතා කළා ඇත්තට. ඒකේ අපි විසඳුම් ක්‍රම තුනක් තියෙනවා කියලා කිව්වා. මම ඒක නැවතත් පිළිපැහැදිලි කිරීමක් කරන්න අලුතින් පාඩමට සම්බන්ධ වෙන අය තාමත් ඇත්තට මම හිතනවා මේ දේශනාවට සම්බන්ධ වෙන ප්‍රමාණය සාපේක්ෂව 33 දෙනෙක් තමයි දැන් 32 දෙනෙක් තමයි දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් අපේ මේ දේශන ශාලාව මම හිතන විශාල සංඛ්‍යාවක් පිටියම ගන්න කොහොමද කියලා වාදයක් තියෙනවා. කොහොමවත් අපි පාඩම කරගෙන යමු. ඔබ දන්නවා නම් අනිත් පැයට මේකට ආරාධනා කරන්න මම මොකද මම දේශනය වලට මම හිතනවා මම කරන දේ තාම තුනින් පැහැදිලි වෙනවා කියන එක මේක අපි Zoom ටෙක්නොලොජි කරා කරත් ඔයාලට පොතක් පැන්සලක් අරගෙන මාත් එක්ක සම්බන්ධ වුණොත් මම දැන් පාඩමේ තාම තුනින් අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි නිකන් මේක අහගෙන හිටියට වැඩක් නැහැ. ගොඩක් ගණන් හදනවා ගොඩක් විතරක් මේ නිසා අනිවාර්යෙන්ම මම කාලේ දෙන්නම් මාත් එක්ක ගණන් හදුවොත් තමයි ඔයාලට අවබෝධය ලැබෙන්නේ. දවරුම් ගැටලු විසඳීම සඳහා තමයි දවරුම් ආකෘති කියන ශිල්ප ක්‍රමය භාවිත කරන්නේ. දවරුම් ගැටලුවක් කියන්නේ කොහොමද ආයතනයක යන්ත්‍රවලට සේවකයන් අනුයුක්ත කරන්නේ? කොහොමද ආයතනයක කාර්යයන් වලට සේවකයෝ යොදවන්නේ? කොහොමද ටැක්සි කම්පැනියක් එක කස්ටමර්ට ටැක්සියක් ලබා දෙන්නේ? ඒක දවරුමක්. ටැක්සි සේවා සපයන ආයතනයක් බලන්න තමන්ට කස්ටමර්ස් ළඟින් ලැබෙනවා එනෝ නැත්නම් ටැක්සියක් ගවන්න කියලා. එතකොට කුමන ටැක්සියක් කුමන කස්ටමර්ට යවනවද කියන එක තීරණය කරන්න ඕනේ ටැක්සිය තියෙන දුර ඉන්න තැන සහ කස්ටමර් අතර දුර ප්‍රමාණය සැලකිලි කරලා. ඒ නිසා ටැක්සි ආයතනය බලන්න ඕනේ මේ අනවශ්‍ය දුර ප්‍රමාණය විතරක් අවම වන ආකාරයට අපි කොහොමද මේ කස්ටමර් ටැක්සියක් ගවන්නේ? උදාහරණයක් කිව්වොත් කොමාගමින් ටැක්සියක් පිළිනවා නම් කස්ටමර් කෙනෙක් එයාට ජයලතින් ටැක්සිය වෙන එක තේරුම් නැහැ එච්චර දුර ප්‍රමාණයක් ඇවිල්ලා යවන්නේ කළොස්. ඒ නිසා ජයලතින් ටැක්සි ගවන්න ඕනේ යවට මිනෝගොඩි කෙනෙක් කිල්ලොත් අන්න ජයලතින් ගවන එක ලේසියි. එහෙම නැත්නම් ඒකල කෙනෙක් කිල්ලොත් එහෙම නැත්නම් කන්නාන කෙනෙක් කිල්ලොත් ජයලතින් ටැක්සි යවන එක තමයි වඩාත් යොමු වෙන්නේ. මොකද කෙටි දුරයි කස්ටමර් ගාවට යන්න තියෙන්නේ. අන්න ඒ විදිහට අපි මේ බලන්නේ කොහොමද පිළිවෙල අවමන ආකාරයට ප්‍රවාහන පිළිවෙල අවමන ආකාරයට එකක් මෙතන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කාර්යකරුන් පිළිවෙල අවමන ආකාරයට පොදු කියන්නේ අන්න එහෙමයි. කොහොමද මේ පැවරුම සිදු කරන්නේ?
විශ්වවිද්‍යාලයක දේශන ශාලා තියෙනවා. අපිට ඒවට එක එක්සස් අනුත් කරන්න ඕන බලන්න ඕන උපරිම ඉඩ ප්‍රමාණය ප්‍රොජෙක්ට් ගන්න විදිහට කොහොමද අපි දේශන ශාලාවට ලෙක්චර්ස් වෙන් කරන්නේ. අපිට ඕන දැන් විශාල ශාලාවක් ගන්න 250ක් ගන්න පුළුවන්. ළමයි 10ක ලෙක්චර් එකක් ඒකට අසයින් කරොත් ඒක නොස්සලා. විශාල ධාරිතාවයක් අපි පරිභෝජනය කරන්නේ නැහැ. right අපි ඉගෙනගත්ත ඔපරේෂන්ස් මැනේජ්මන්ට් වලදී ධාරිතාව විභෝජන අනුපාතය අපි පුරුවන් කරන් ඉහළ උපයෝජනයකින් තමයි භාවිත කරන්නේ. දැන් මේ දේශනය කරන්නේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවටම 200 ගණක් මම දැන් ඉන්නවා. ඉතින් එතකොට මේකේ භාවිත කරන්නේ 32 දෙනයි. ඒක අපිට පේනවා ඕන උපයෝජන. මේ මොහොතේ අඳන්නේ පසුව භාවිත කරනවාද කියන එක. ඒ නිසා අපි හැමදෙස්සෙම බලන්න ඕන උපරිම විදිහට සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. ඒක තමයි කළමනාකරණය කියලා ඉගෙන ගන්න. එහෙනම් මෙතනදී කාර්ය පැවරුම කියන එක මම විස්තර කරා විවිධාකාරයෙන් දකින්න පුළුවන්. පුද්ගලයන්ට යන්ත්‍ර වලට පුද්ගලයන් උත් කිරීම වෙන්න පුළුවන්. පුද්ගලයන් ව්‍යාපෘති වලට අනුත් කිරීම වෙන්න පුළුවන්. යන්ත්‍ර වලට කාර්යයන් අනුත් කිරීම වෙන්න පුළුවන්. විකුණුම් ස්ථාන වලට සේල්ස් පර්සන්ස්ලා විකුණුම් නියෝජිතයන් අනුත් කිරීම වෙන්න පුළුවන්. මොන වගේ අපිට මේ පැවරුම් කාර්යයන් රාශියක් තියෙනවා. ඕන තරම් උදාහරණ ගන්න. අපි බලන්නේ මේ පැවරුම අඩුම වියදමකින් කොහොමද කරගන්නේ? The objective is minimize the total cost or time required to perform the task. පැවරුම් ගැටලුවක් විසඳන්න මම කලින් සඳහන් කරා මේ පැවරුම් ගැටලුව ඒකද ප්‍රකෘතියේ විශේෂ අවස්ථාවක්. මම මේක මූලික වශයෙන් පැහැදිලි කරන නිසා තමයි නැවත ඉගෙන කතා කරන්නේ නැත්තේ. මේ පැවරුම් ගැටලුව විසඳන්න භාවිත කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි linear programming ඒකද ප්‍රකෘතිය. ඒක ඇත්තේ තමයි සිම්ප්ලෙක්ස් මෙතඩ් එක සරල ක්‍රමයක කියන එක අපි ගන්න. ඊළඟට කලින් ඉගෙනගත්ත ප්‍රවාහන ගැටලුව. සහ තුන්වෙනි එක තමයි හංගේරියානු ක්‍රමය. ඒක තමයි තාමත්ම පහසුම වැදගත්ම ක්‍රමය. අනිත් ක්‍රම දෙකක් භාවිත කරලා හැකි. දැන් අපි බැලුවොත් කොහොමද ඒකට පොටෙන්ෂල් ක්‍රම භාවිත කරන්නේ මම හිතන්නේ මේක මම කලින් දවසේ සාකච්ඡා කළා කියන එක මගේ මතකයේ නැත්නම් අපිට ඕන නැවත ගැන කතා කරන්න පුළුවන්. චුට්ටක් මට ඒ ගැන සඳහන් කරොත් අපි ඒකද පොටෙන්ෂල් ක්‍රමය භාවිත කරලා අපි ආකෘතියක් ගොඩනගන විදිහ කතා කරා නේද? අඩන් පුළුවන් ඒක නට දැනුම් දීමක් කරන්න. මේ සයිමන් මොඩල් එකට අදාළව විසඳුම් ක්‍රමයක් වශයෙන් ඒකද ප්‍රකමන ශිල්ප ක්‍රමය දා ගන්නකොට ප්‍රවාහන ගැටලු වගේම මේ ගැටලුවට අපි ඒකද ප්‍රකමන ආකෘතියක් ගොඩනගනවා. එතෙන්ද අපි මේ මැද තියෙන න්‍යාසය මේ පිළිවෙලට අපි අරමුණු සිටිර ගන්නවා. මේ සැපයම සහ ඉල්ලුම තමයි කන්සර්න්ස් වලට ගන්න. මම හිතන්නේ මට මතක විදිහට ආකෘතිය ගොඩනගලා මම පැහැදිලි කරා. ඒක නම් ඔයාලගේ මම කැමති පොඩ්ඩක් දැනගන්න. කාඩ් එකෙන් පොඩ්ඩක් කියන්න පුළුවන්. කලින් දවස් සම්මත දුණු කෙනෙක්. දිනිදු. තෝරන්දික පුළුවන් කියන්න. අපි ගැන කතා කළ දෙන නිසා මම නැවත ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. right මම එහෙනම් ඒකට චුටි පැහැදිලි කිරීමක් කරන්නම් නැවතත්. අපි කරන්නේ මෙතෙන්දී මෙන්න මේක තමයි පැවරුම් ආකෘතිය. මේකෙදී මේ ඔපරේටර්ස් තුන්දෙනෙක් මැෂින්ස් වලට කනෙක්ට් කරන්න ඕන. සෑම ඔපරේටර් කෙනෙක්ටම මොකක් හරි මැෂින් එකක් දෙන්න ඕන. හැබැයි ඒ ඔපරේටර් කෙනෙක් අසයින් කරන්නේ එක මැෂින් එකකට විතරයි. ඒ නිසා යාගේ සැපයුම එකක් වශයෙන් තියෙනවා. ප්‍රවාහන ගැටලුවේ පැවරුම් ගැටලුවේ වෙනස් වෙන එක ආකාරයක් තමයි ඊළම සැපයුම එකක් වශයෙන් දෙන පැවරුම් ගැටලුව වල ප්‍රවාහන ගැටලුව අපි දැක්කා 500 200 400 ආදී වශයෙන් තමයි. ඊළඟට මැෂින් තුනට ඔපරේටර් කෙනෙක් ඉල්ලනවා ඩිමාන්ඩ් එක තියෙන ඔපරේටර්ස්ලට ඒක මැෂින් වලට ඒකෙදි දෙකක් වශයෙන් තමයි තියෙන්නේ. ඒ නිසා මේක උපකල්පනයක් වෙනවා. එක අවස්ථාවකදී අපි එක මැෂින් එකකට එක පුද්ගලයා අසයින් කරන්නේ එක මැෂින් එකකට අවශ්‍ය වෙන එක පුද්ගලයා. ඔබ්ජෙක්ට් එක තමයි මිනිමයිසන් ටෝටල් කොස්ට් එක. අපිට ඔබ්ජෙක්ට් ඒකට ප්‍රකෘති ආකෘතිය ගොඩනගනකොට අපි ඩිෆයින් කරන all xij සියලුම තියෙන විචාරයන් මේක තියෙන විචාරයන් 9ක් තියෙනවා. මොකද ඔපරේටර්ස් තුන්දෙනා මැෂින්ස් තුනයි. මේ පළවෙනි එක එකට දානවා දෙකට දානවා තුනකට දානවා ඔය විදිහට තියෙන 9ක් ගන්න. 9න් ඇත්තටම තියෙන තැන තුනකට විතරයි අසයින් කරන්නේ. නමුත් අපි ඔබ්ජෙක්ට් ෆන්ක්ෂන් එක මේ සියලුම දේ ගන්න. ඒකට අපි ඩිවෙලොප් කරන්නේ කොහොමද? x7යි x1 1 ධන 3යි x1 2 ධන
පහයි x එක 3 මේ පැත්තෙන් i value ගන්න ඔපරේටර් කියන එක 1 හරි 2 හරි 3 හරි මේ පැත්තෙන් j value ගන්න 1 2 3 එතකොට අපි මෙතන ගන්න මේ පැත්තෙන් 1 මේ පැත්තෙන් 1 7යි x 1 එක මෙතන ගන්න මේ පැත්තෙන් 1 මේ පැත්තෙන් 2 7යි x 1 2 ඒ විදිහට තමයි දිනුචල් 9 ලියන්නේ මෙතන අපි ගන්න ඒක අන්තිම එක x 3 3 8යි x 3 3 ඊට පස්සේ සබ්ජෙක්ට් එක කියලා දාලා අපි කන්ස්ටන්ට්ස් ලියා ගන්නවා මේ සැපයුම් සංරෝධක ඔක්කොම සමාන සංරෝධක වෙන්නේ අපිට යන්නේ x11 x12 x13 equal 1 සමාන එක ඔය විදිහට මේ සංරෝධක තුනක් තියෙනවා ඩිමාන්ඩ් කන්ස්ටන්ට් යන්නේ පේලි වශයෙන් තීරු වශයෙන් එකතු කරන්න ඒතර පළවෙනි කොලම් එක ගත්තොත් අපි ගන්න x11 x21 x31 equal 1 ඔය විදිහට ඉල්ලුම් සංරෝධක තුන සැපයුම් සංරෝධක තුනයි ඒක විශේෂ කාර්යයක් තමයි කළා අර අසුන විචලනයේ සීමාව ලියනකොට all xij greater than equal 0 කියලා ලියන්නේ නැහැ. greater than ලියුවොත් යම් තැනකට පවරන්නේ නැහැ කියලා බිඳුවෙන් ප්‍රකාශ කරන බිඳුවට වැඩි කියන්නේ එක්කෙනෙකු කීපයක් කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්නවා එක තැනකට පවරන්නේ එක්කෙනායි වැඩිම. ඒ නිසා අපි අසුන විචලනයේ සීමාව ලියන්නේ all xij equal 0 or 1 කියලා. 0 වලින් ප්‍රකාශ කරන්නේ පවරනවා ඒ තැනට ඉස්සර පවරන්නේ නැහැ. එකකින් ප්‍රකාශ කරන යාව එතෙන්ට අයුක්ත කරනවා කියන්නේ. මේස ඔය තීරණ දෙකනේ ගන්න තියෙන්නේ. පවරනවද නැද්ද? ඒ නිසා 0 or 1 කියලා තමයි අපි ගන්න. ඒක ගැන මම පැහැදිලි කරන සමහරවිට වෙන සාකච්ඡා අවශ්‍ය නැහැ. ඊළඟට අපි කිව්වා මේ සරල ක්‍රමය භාවිත කළ තමයි අපිට ගොඩනගලා ඉස්මක් වාගන්න ඕනේ. ඒකදී ප්‍රශ්නේ තමයි very various to solve the problem with many constraints and variables. ඒ කියන්නේ අපි සරල ක්‍රමයෙන් මේක විසඳන්න යනකොට ගැටලුවක් තමයි අපිට ඉස්සෙල්ලා ගන්න ගත්තොත් තීරණ විචලන 9ක් වෙනවා. සංරෝධක 3 6ක් වෙනවා. සියලු සංරෝධක සමාන සංරෝධකයන් සම්මත ආකාරයට පරිවර්තනය කරනකොට artificial variables 9ක් ඇඩ් කරන්න වෙනවා. එතකොට තීරණ විචලන 9යි artificial variable 6යි. එතකොට ඔක්කොම variables එතන 15ක් වෙනවා. මූලික තීරු තුනක් තියෙනවා සරලව වගේ තීරු 18කට ටේබල් එක අපි කරන්න ඕනේ මැනුවලි කරනවා. ඉතින් ඔක අපි Excel වල භාවිත කළොත් තාම පහසුවෙන් විසඳුමක් ගන්න පුළුවන්. නමුත් ඉතින් සාමාන්‍යයෙන් පැවරුම් ගැටලුවකට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඒක භාවිත කරන්න යන්නේ නැහැ. මොකද ඒක ටිකක් දීර්ඝ විසඳුම් ක්‍රියාවලියක් නිසා. අපි software එක භාවිත කරනවා නම් හරිම ලේසියි. එහෙම නැත්නම් අපිට ට්‍රාන්ස්පෝර්ටේෂන් මොඩල් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ප්‍රවාහන ක්ෂේත්‍ර ක්‍රමය භාවිත කරන්න පුළුවන්. මොකද ප්‍රවාහන ගැටලු සහ පැවරුම් ගැටලු කියන්නේ එකම ස්වභාවය. ඊළඟ සැපේම තියෙනවා පිළිවෙලම තියෙනවා තමයි තියෙන ප්‍රධාන වශයෙන්. නමුත් ඒකෙදිත් අපි ප්‍රවාහන ක්ෂේත්‍ර ක්‍රමයේ දිගු ක්‍රමයක් මූලික විසඳුම හොයලා ප්‍රසස් විසඳුම හොයලා ඉදිරියට යන්න ඕනේ. නමුත් ඒකෙදී අපිට පැන්නන්නේ ප්‍රශ්නයක් තමයි ඇප්ලයි කරන්න යනකොට severely degenerate කියලා කියන්නේ දැඩි ලෙස පිළිහිමේ ස්වභාවය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි පැවරුම් ආකෘතිය විසඳාගෙන යනකොට නිරන්තරයෙන්ම c + r - 1 එහෙම නැත්නම් m + n - 1 equal occupied shells කියන requirement එක satisfy වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා degenerate කියන problem එක නිතර නිතර පැනනගෙනවා. ඒ නිසා අපි මේ ක්‍රමයක් ප්‍රායෝගිකව භාවිත කරන්න යන්නේ නැහැ. නමුත් අපිට භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. අපි නාද විශේෂම කතා කරන්නේ අපිට භාවිත කළ හැකි ක්‍රමයක් තමයි හංගේරියානු ක්‍රමය. ඔයාලට දැන් හිතියවත් තියෙනවනේ Simon problem is a variation of the translation problem. කොහොමද Simon model එකක් තම ගැටලුවක් ප්‍රවාහන ගැටලුවකින් වෙනස් වෙන්නේ කියන්නේ. වෙනස් වෙන්නේ කියන එක අපි ඒකට දැනටමත් අපි කරුණු ඉදිරිපත් කරලා තියෙන ඉල්ලුම් සැප මේකක් වශයෙන් තියෙනවා පැවරුම් ගැටලුවල. නමුත් ප්‍රවාහන ගැටලුවලින් වඩා වැඩි සංඛ්‍යාවක් වශයෙන් පාදිනවා. ප්‍රවාහන ගැටලුවක අසුළු විචලනයේ සීමාවල යන්නේ all xij greater than equal 0 කියලා. නමුත් පැවරුම් ගැටලුවක අපි ලියන්නේ all xij equal 0 1. ඊළඟට ප්‍රවාහන ගැටලුවකදී cos matrix කියන එක කියන්නේ මැදින් තියෙන සංඛ්‍යා පිළිවෙතක්ද ඒක ස්ක්වයර් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සමානට ෆැක්ටරිස් 3යි බෙදාහැරි මධ්‍යස්ථාන 4ක් තියෙනවා. ෆැක්ටරිස් 2යි බෙදාහැරි මධ්‍යස්ථාන 3ක් තියෙනවා. ඒ විදිහට නමුත් අපිට තියාගන්න Simon model එකේදී අනිවාර්යයෙන්ම cos matrix එක ස්ක්වයර් matrix එකක්. ඒ කියන්නේ තීරු සංඛ්‍යාවට තීරු සංඛ්‍යාව සමානයි. සේවක 4යි මැෂින් 4යි එහෙම වෙන්නේ. එහෙම නැත්නම් ඒක විශේෂ වාස්තවයක්. එතකොට ඒ විදිහට මේ දෙක අතර වෙනස්කම් තියෙනවා. දැන් මේක ඉගෙන ගත්තට පස්සේ
දැන් එකපාරක් අපි ඉගෙන ගත්ත ට්‍රාන්ස්පෝර්ටේෂන් අසයින්මන්ට් එක දැන් ඉතුරු ටිකක් සාකච්ඡා කළා ඊට පස්සේ ඔයාලට කියාවක් තියෙනවනේ මේ දෙක තුල තියෙන වෙනස්කම් මොනවාද කියන එක හඳුනගන්න. හරි අපි නම් බලමු අද ඊළඟ ක්‍රමයේ ප්‍රධාන ක්‍රමය හංගේරියන් අසයින්මන්ට් මොඩල් මෙතඩ් කියන එක. හංගේරියානු පැවරුම් ආකෘතිය. නැත්නම් හංගේරියානු ක්‍රමය කියලා තමයි කෙටියෙන් කියන්නේ. මේක හංගේරියානු ක්‍රමය කියලා කියන්නේ මේක හඳුන්වා දුන්නේ ආචාර්ය කොනික් කියන පුද්ගලයා 1960 දී මෙයා හංගේරියානු ජාතිකයෙක්. මම දැන් සඳහන් කළා ඔයාලට මේක මේ ක්‍රම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් නම් අලුත්ම ක්‍රමයක් හඳුන්වා දෙන්න මේ ගැටලුව විසඳන්න. right ඔයාලට හිතන්න පුළුවන්. එහෙනම් ඔයාලට මේ ක්‍රමය නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකන් මෙතඩ් කියලා. එහෙම නැත්නම් තමන් ඉන්න ප්‍රදේශ නම් භාවිත කරනවා. එතකොට මේ හංගේරියානු ක්‍රමය ඇත්තටම මේක හරි කාර්යක්ෂම සහ ක්‍රමයක් එක් වගේම හරි හසු ක්‍රමයක් සිම්පල් මෙතඩ් එකක්. ඒක මේ ක්‍රමයේ පදනම් වෙන්නේ ඔපචුනිටි කොස්ට් එක. එහෙම නැත්නම් අවශ්‍යක පිළිවෙල පදනම් කරගත්ත ශිල්ප ක්‍රමයක්. අවශ්‍යක පිළිවෙල. අපි අවශ්‍යක පිළිවෙල කියන එක හඳුන්වන්න පුළුවන් පෙනල්ටි කොස්ට් කියලා. කලින් අපි වෝගල්ස් මෙතඩ් එකේදී අවශ්‍ය පිළිවෙල තමයි ගන්න එක පෙනල්ටි කොස්ට් එක කියන්නේ. අඩුම පිළිවෙලක් තියෙන තැනට බෙදා හැරීම නිසා වැඩි පිළිවෙලක් තියෙන තැනට බෙදා හැරීම තුළ දරන්න සිදුවන පිළිවෙල අවශ්‍ය පිළිවෙල. මේ ලෙක්චර් එක ළමයි 200ක් ඉන්න ඕන 233ක් දැන්ට සහභාගී වෙනවා. එතකොට ඉතිරි අය දැන් ලෙක්චර් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ අයගේ අවශ්‍ය පිළිවෙල වෙන්නේ මේ දේශනයට සහභාගී නොවීම තුළ අහිමි යන දැනුම. සමහරවිට එයාලා හිතනවා වෙන පුළුවන් මේ වෙලාවේ වෙන වැඩක් කරන එක ඊට වැඩි බලදායකයි කියලා. ඒ නිසා ඔයාලා හොඳ අවබෝධයක් තියෙනවා ආර්ථික විද්‍යාව තුළ අවශ්‍ය පිළිවෙල කියන්නේ ගන්නේ අවශ්‍ය පිළිවෙල පදනම් කරගෙන තමයි මේ හංගේරියානු ක්‍රමය ගොඩනගන්නේ. මේ හංගේරියානු ක්‍රමය භාවිත කරනකොට ඒකේ තියෙන ඇල්ගොරිතම් එක. අපි මේ දක්වා සාකච්ඡා කළ හැම මාතෘකාවක් තුළදීම විසඳුම් ක්‍රියාවලියක් තිබෙනවා. මොනවද ටික හොඳට මතක තියාගන්න. සරල ක්‍රමයේ ඇල්ගොරිතම් එකක් තිබෙනවා. ආරම්භය ඒකද ප්‍රමාණාකෘතිය ගොඩනැගීම ඒකද ප්‍රමාණාකෘතිය සම්මත සරල ක්‍රමයේ ආකෘතිය බවට පරිවර්තනය කිරීම මූලික විසඳුම හැවීම මූලික විසඳුම ප්‍රසස්තද කියලා බලන්න ඕන ප්‍රසස්ත නම් ප්‍රතිඵල අර්ථකථනය කියලා අවසන් කරන්න පුළුවන් කියලා කිව්වා ප්‍රසස්ත නැත්නම් අපි කිව්වා identify the interim variable ප්‍රවේශ විචල්‍ය හඳුනා ගැනීම බහැර වෙන විචල්‍ය හඳුනා ගැනීම ඩවුන් විසඳුම ගොඩනැගීම ආයමත් බලන ප්‍රසස්තද කියලා මතක තියෙනවා ඕන දැනකට අග්ගල කොලයක් පැනක් කරගෙන ඔක අදින්න පුළුවන් වෙනවා. ඒ අන්නේ අවබෝධයෙන් ඉන්න හැමතිස්සෙම. ඒක ලේසි. ඒ වගේ මෙතනදී ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් අපි ගැන කතා කළා. දැන් අපි කතා කරන්නේ හංගේරියානු ක්‍රමයට දාලා ඇල්ගොරිතම්. මුලින්ම අපි දීලා තියෙන තවරුම් ගැටලුවට අදාළ තවරුම් ආකෘතියක් ගොඩනගා ගන්න. ඒක තමයි ප්‍රිපෙයාර් ටේබල් කියලා කියන්නේ. ආකෘතිය ටේබල් එකක් වගේ ඒක තියෙනවා එක පැත්තක ඔපරේටර්ස් අනිත් පැත්තේ මැෂින්ස් ඊළම තියෙනවා සැපයම තියෙනවා මැදින් අපි සඳහන් කරලා තියෙනවා ඊට දාල පිළිවෙල කොස්මෙටික්ස් ඊට පස්සේ මම මේ ඇල්ගොරිතම් එක මම ඊට පස්සේ පැහැදිලි කරන්නම් මම ඊට කලින් සරලම ඇල්ගොරිතම් එක ඔයාලට පොඩ්ඩක් සාකච්ඡා කරන්න මොකද මේකේ විශේෂ අවස්ථාවක් එක්ක යන්නේ ඒ නිසා එකපාරට මම ඒක කතා කරලා ඔයාලට පොඩ්ඩක් පැහැදිලිවක් ඇතුලේ මම ඔයාලට වෙනම ඇඳලා පෙන්නන්නම් මූලික ඇල්ගොරිතම් එක එතකොට ලේසි මම කියන්නේ අපි මුලින්ම කරන්නේ පළවෙනි ස්ථිර තමයි ආරම්භය ස්ථාන. අපි එතන S අකුරක් දාමු. S කියන්නේ සිතුම් නෙමෙයි ආරම්භය. හරි. එතකොට මෙතනින් අපි පටන් ගන්නවා. ඊළඟට අපි කරන පියවර තමයි අපි ඩෙවලොප් කරන්න ඕන ටේබල් එකක්. මේකට අපි කියනවා assignment model කියලා. assignment model එකක් අපි right ඊට පස්සේ ඊළඟ පියවර තමයි මම මේ කතා කරන්නේ මූලික විශේෂ අවස්ථා නැතුව අපේ පහසුයි පළවෙනි අවස්ථාව තේරුම් ගන්න. අපි ඊළඟට කරන දේ තමයි ආකෘති ගොඩනගාගත්තට පස්සේ ඊළඟ පියවර අපි හඳුන්වනවා row reduction.
රෝල් රිඩක්ෂන් කියලා කියන්නේ පේලි ආවස්තික පිරිවැය ගන්න එක. එක එක පේලි වෙනම අරගෙන ඊට දාලා ආවස්තික පිරිවැය ගන්න එක. නැත්නම් මේක රෝ ඔපචුනිටි කොස් කියන්නත් පුළුවන්. පේලි ආවස්තික පිරිවැය ගන්න එක. ඊළඟ පියවර මේ හරියටම මේකට තියාගන්න. රෝල් රිඩක්ෂන් පස්සේ අපි යන්නේ කොලම් රිඩක්ෂන්. තීරු ආවස්තික පිරිවැය ගන්න එක. කොලම් රිඩක්ෂන් නැත්නම් තීරු ආවස්තික පිරිවැය කියලා. කොලම් රිඩක්ෂන් නැත්නම් කොලම් ඔපචුනිටි කොස්ට්. ඊට පස්සේ අක්වේෂන් එක අහනවා ප්‍රශස්තද කියලා. ක්වෙස්චන් එක අහන ප්‍රොසෙස් සාමාන්‍යයෙන් කොහේ භාවිත කරන්නේ ක්වෙස්චන් is the solution is optimal කරනවා මැටි වැඩන්නේ මේ දවස්වල මම කරන්නේ මැටි වැඩ. සල්ලි විදාගෙන වැඩ විතර. ඒ කහන විදිහක් තියෙනවා මම පස්සේ ඉතින් කරපු ගානට ඒ ක්වෙස්චන් වලට පස්සේ අපිට එන උත්තරේ පිළිතුර ඒකක් දිලා. yes නම් ලැබෙන පිළිතුර ඔක්කේ නම් ඒක කොහරද දාන්න yes කියලා આવොත් ඉඩක් කරන්නේ මොකක් කරන්නේ මේ මගේ මොකක් කියලා කරනවා වාගේ ඔක්කොම නතර කරලා interpretation මේ තෝනිලා කරා ඔය මාමේ ඊළඟ එක සෙහෙතන ආරම්භයේ අවසානයේ අපි ප්‍රශ්නය කොට පස්සේ ලැබෙන පිළිතුර නැත කියලා ලැබෙන පිළිතුර ප්‍රසස් දෙකලා අපම නෝ කියන උත්තරේ නම් එන්නේ තව පියවරක් ඉස්සරහට යන්න වෙනවා ඒක තමයි වඩින්න තාම කන්නේ නැද කොහෙද ඉවේ වැඩි දියුණු කිරීම කියමු කොස්ටියක් පිළිවෙල වැඩි දියුණු ඌට පරික් කොයි වදින්න මාමාරෙන් සික් පිළිවෙල වැඩි දියුණු පිළිවෙල වැඩි දියුණු කිරීම පස්සේ නැවතත් මොබිල් දැන් හැමදැනම පිළිවෙල මම කියන්නේ අයින් කියන පිළිවෙල වැඩි දියුණු කිරීම කලින් පස්සේ නැවතත් අපි අහන්නේ දැන් ඇහෙනවද no right okay then පිළිවෙල වැඩි දියුණු කිරීම කලින් පස්සේ මම අද පැහැදිලි කරන්නම් ඒ වුණ නැති නිසා උඹට හිමින් කතා කරේ වෙන්නේ නැති පිළිවෙල වැඩි දියුණු කරායින් පස්සේ නැවතත් කරන්නේ අපි අහනවා නැවතත් ප්‍රශස්තද කියන එක. අයම පොඩ්ඩක් පහළට ගිහිල්ලා මේ පැත්තට ආයමත් දෙනවා. අවිල්ල අහනවා විසඳුම ප්‍රශස්තද කියන එක. ප්‍රශස්තද කියන එක නේද? එතකොට ආයෙ මෙතන සම්බන්ධ වෙනවා. මේකෙන් පස්සේ අයමත් මෙතනට සම්බන්ධ වෙනවා. අපෝලට ගිහිල්ලා ආයෙ මෙතනට right මේක තමයි ඇල්ගොරිතම් එක. ආරම්භය පැවරුම් ආකෘතිය ගොඩනගීම පේලි අවශ්‍ය පිළිවෙල ගන්නය කිරීම තීරු අවශ්‍ය පිළිවෙල ගන්නය කිරීම විසඳුම ප්‍රසස්සදයි කියලා විමසීම උත්තරේ yes කියලා ඕ කියලා આવොත් ප්‍රතිඵල අර්ථකථනය කිරීම අවසන් ප්‍රතිඵල අර්ථකථනය කිරීම සහ ස්ටොප් අවසන් අපිට ලැබෙන උත්තරේ නැත කියලා නම් ප්‍රසස්සද කියලා වහම ලැබෙන උත්තරේ නැත කියලා නම් පිළිවෙල වැඩි දියුණු කිරීම cost improvement ඊට පස්සේ නැවතත් ඒක සම්බන්ධ වෙන cost improvement එකෙන් පස්සේ
අය අහනවා ප්‍රශස්තද කියලා. ඕක කියලා આવොත් ඉන්ටර්ප්‍රිටේෂන් ස්ටොප්. ප්‍රතිඵල අරකට කියලා අවසන් කරන්න පුළුවන්. නමුත් හැමතිස්සෙම පිළිවෙල වැඩිදුණු කිරීමක් කළ පමණින්ම ප්‍රශස්ත වෙන්නේ නැහැ. නැවතත් කෙනෙක් උත්තරේ නැති කියලා නම් ආයිමත් පිළිවෙල වැඩිදුණු කරන්න. ඒ නිසා පිළිවෙල වැඩිදුණු කිරීම අවස්ථා කීපයක් කරන්න වෙයි. අන්තිමට ප්‍රශස්තයි කියලා උත්තරේ යස් කියලා එනකන් මේ ක්‍රමයේ දිගින් දිගටම යනවා. සාමාන්‍ය ජීවිතෙත් ඕකනේ. ඔයා අපි එකක් හඳුන ගන්නවා හොඳද කියලා අහනවා අතාරිනවා තව එකක්. මේ විදිහට මෙතනදී මේ ප්‍රශස්ත විසඳුම ලැබෙන තෙක්ම අපි මේ ක්‍රියාවලිය අරන් යනවා. ඒක තමයි ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ. මේක තමයි හංගේරියානු ඇල්ගොරිතම්. හංගේරියානු විසඳුම් ක්‍රියාවලිය. මොනවද කිව්වොත් ආරම්භය තවරු මාතෘකාවේ ගොඩනැගීම තේලි අවශ්‍ය පිළිවෙල ගන්න කිරීම මම කරන විදිය කියලා දෙන්නම්. තීරු අවශ්‍ය පිළිවෙල ගන්න කිරීම ප්‍රශස්තද කියලා අහන විසඳුම් ප්‍රශස්තද බැලීම උත්තරය yes කියලා આવොත් ඕ කියලා આવොත් ප්‍රතිඵල අර්ථ දක්වන්නේ සාවසන් කිරීම. ප්‍රශස්ත නැහැ කියලා આવොත් පිළිවෙල වැඩිදුණු කිරීම. නැවතත් වැඩිදුණු කරලා පස්සේ සම්බන්ධ වෙන්නේ ආයමත් ගන්නවා දැන් ප්‍රශස්තද කියලා. ඕ කියලා આવොත් අවසන් කරන්න පුළුවන්. නැවතත් දෙන්න නැත කියනනම් ආය වැඩිදුණු කරන ওই විදිහට මේ ක්‍රියාවලිය දිගින් දිගටම යනවා අවසාන උත්තරේ yes කියලා එනකම්. චරයි එනක් ගාන කරන් බලමු පිළිතුර ගොඩනගන්න කොහොමද හංගේරියානු ක්‍රමයේ තුල අපි ඉස්මක් ලබන්නේ. මම අර ඇල්ගොරිතම් එක දැන් පැහැදිලි කරන්නේ නැහැ මේක මේ සයිට් එකේ තියෙන එක. මොකද ඔයාලට දැන් මම සරල එක පැහැදිලි කරා. මේ ඇල්ගොරිතම් එක තියෙන්නේ අතරම විශේෂ අවස්ථාවක් එක්ක. විශේෂ අවස්ථා හතරක් තියෙනවා පැරුම් ගැටළු වල. මේ විශේෂ අවස්ථා සියල්ලම එක තමයි මෙතන මම ඇල්ගොරිතම් එක ඩිවලොප් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ මේක මම පැහැදිලි කරොත් ඔයාලට සංකීර්ණ වෙනවා. ඒ නිසා මේක ඇත්තටම ඔයාලා බැලුවොත් මෙන්න මෙතන දැන් තමයි අපි කතා කරන්නේ row reduction, column reduction, optimal කියලා අහනවා. ඊට පස්සේ ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේක මම අවසානයේදී මේ පාඩම අවසානයේදී මේ ඇල්ගොරිතම් නැවතෙන්න මේක දැන්ට කන්සිඩර් කරන්න එපා. අපි බේසික් ඇල්ගොරිතම් එක දැන්ට පැහැදිලි කරලා තියෙන නිසා. එහෙනම් පළවෙනි දානට යමු. ඊට කලින් මෙතන මම න්‍යාය විස්තර කරලා තියෙනවා කොහොමද row reduction එක කරන්නේ, column reduction එක කරන්නේ, ප්‍රශස්තද කියලා බලන්නේ කොහොමද කියන එක මම දැන් මේක මම දැන් කියවන්නේ නැහැ, පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි ගානක් අරන් හදලා ඒ අවබෝධය ලැබුණායින් පස්සේ මේ ගැන කතා කළොත් හොඳයි කියන එකයි මගේ හැඟීම. මොකද මම තියරිටික ඉස්සෙල්ලා කිව්වොත් ඔයාලට කිසි අවබෝධයක් නැතුව මේක Tamanට ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙයි. නමුත් සාපේක්ෂව අඩු කියන එකයි මගේ හැඟීම. ඒ නිසා අපි නිතරම මගේ ක්‍රමවේදය තමයි නිතරම උදාහරණයක් අරගෙන ඒක ඔස්සේ ගිහිල්ලා තියරි පස්සේ කතා කරන එක. අපි යමු මේ විදිහට මෙන්න බලන්න එක්සැම්පල් එකක් විදිහට ගමු. 4 operators to 4 machines. යන්ත්‍ර ක්‍රියාකරු 4 දෙනෙක් ඉන්නවා. ඒ ක්‍රියාකරු 4 දෙනා යන්ත්‍ර 4කට පවරන්න අවශ්‍යයි. යන්ත්‍ර 4කට පවරන්න අවශ්‍යයි. එතකොට මැෂින් 4ක් තියෙන ඔපරේටර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට මැදින් දීලා තියෙනවා අපිට එක එක ක්‍රියාකරු එක යන්ත්‍රයකට පැවරීම සඳහා දැන් පැවරීම තුල දරන්න වෙන පිළිවෙල. ඔපරේටර් 1 මැෂින් 1 එකේ වැඩ කරනකොට අපි තුන් පැයකට හරි භාණ්ඩ ඒකකයක් හදන්න හරි රුපියල් 10ක පිළිවෙලක් තියෙනවා. අපි ඒක දීලා නැහැ. නමුත් ඒකක පිළිවෙල තමයි දීලා තියෙන්නේ. ඒ අදාළ පැවරුම තුල. අපිට ගන්න කියනවා minimize the total cost කියලා. මම හිතනවා මේ ගානට කලින් මුලින්ම අපි දැක්කනේ ගානක් අපි ඒක හදලා ඉමු මේක සංඛ්‍යා මේක හදන්න පුළුවන්. නමුත් මම හිතනවා මේකට එන්න කලින් මුලින්ම ගාන අපි හදලා ඉන්නත් හොඳයි. ඒකත් හරියට නැතුව මුලින්ම ගාන කියන්නේ මම ඉස්සලාම් ගත්ත උදාහරණයක් තියෙනවා. මේ අපි ඒක හදලා ඉස්සලාම් මෙතන තියෙන ඔපරේටර්ස්ලා 3 දෙනායි මැෂින්ස් 3යි. දැන් අපි මේකට හදන්න යන්නේ ප්‍රශස්ත විසඳුම හංගේරියානු ක්‍රමයේ පාවිච්චි. ඒතකොට මේකේ අපිට පේන්න තියෙනවා මම හිතන්නේ මේ හෑන්ඩ්අවුට්ස් වල දැන් තියෙනවා නම් ලේසි අපිට වැඩි කරගෙන යන්න. කලින් සූදානම් වෙනවා. මොකද මේවා අප්ලෝඩ් කරන්න කියලා මම ඕල්රෙඩි කලින් දැන් යවලා තියෙනවා. අපිට තියෙනවා නම් ලේසි. එතකොට මේ ඉලක්කම් ටික අපිට තියෙන්නේ 7යි 3යි 5යි 8යි 9යි 2යි 9යි 6යි 8යි. හරි. ඔපරේටර්ස් 3 දෙනායි machines 3යි එක එක ඔපරේටර් මැෂින් එක අනුත් කරන්න යන විදිහම තමයි දීලා තියෙන්නේ.
එහෙනම් දැන් අපිට තියෙන්නේ විතර දාලා හංගරන් ක්‍රමයෙන් කොහොමද පැවරුම කරන්න කියන එක හඳුනගන්න. මම පැහැදිලි කරන්නම් පියවරෙන් පියවර. අපි සාමාන්‍යයෙන් හංගරන් ක්‍රමේ භාවිත කරනකොට මේ ඇල්ගොරිතම් එකෙන් දැක්කා මුලින්ම ආරම්භය කියන්නේ මේකෙන් කරන්න දෙයක් නැහැ. සයිමන් මොඩ් එක දැක්කම ඩෙවලොප් කරලා දීලා තියෙනවා. නම් පළවෙනි පියවර තමයි රෝ රිඩක්ෂන් කියන්නේ. මෙතනින් පටන් ගන්න. මේ රෝ රිඩක්ෂන් කියන එක හොයන්න කලින් හොඳට මතක තියාගන්න පොඩි ටෙස්ට් එකක් තියෙනවා අපි කරන්නේ. ඒ ටෙස්ට් එක තමයි C equal R. එහෙම නැත්නම් වෙනත් සිම්පල්ස් බලලා කරලා සමහර අය මේකට බලලා කරනවා O කියලා ගත්තේ C equal R කියන එක නැත්නම් M equal N. M equal N. right? ඔන්නේ තමයි අපි මෙතනදී අපිට C කියන්නේ බේලි සංඛ්‍යා තීරු සංඛ්‍යාව කොලම්ස් R කියන්නේ බේලි සංඛ්‍යාව M කියන්නේ තීරු සංඛ්‍යාව N කියන්නේ බේලි සංඛ්‍යාව right તો සමහර අය විවිධ සංකේත භාවිත කරනවා මුලින්ම චෙක් කරගන්න ඕන මේ රෝ රිඩක්ෂන් එකට යන්න කලින් බේලි සංඛ්‍යාවට තීරු සංඛ්‍යාව සමානද මොකද මේකෙත් අපිට විශේෂ අවස්ථාවක් හඳුනා ගන්න පුළුවන් තුලිත පැවරුම් ගැටලු සහ තුලිත නොවන පැවරුම් ගැටලු කියනවා. බේලි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමාන නම් ඒක තුලිත පැවරුම් ගැටලුව. ඔපරේටර්ස්ලා ගන්නට මැෂින් ගන්න සමානයි. නමුත් ප්‍රායෝගිකව හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැනේ. අපි ගත්තොත් ප්‍රායෝගික උදාහරණයක් රජයේ ළංගමවල තියෙන බස් රථ සංඛ්‍යාවට සමාන වෙන්නේ නැහැ ඊළඟේ වැඩ කරන රියදුරන් සංඛ්‍යාව. එක බස් රථයක රියදුරු 3-4 දෙනෙක් ඉන්නවා. ඒ නිසා ප්‍රායෝගිකව අපි දන්නවා රියදුරන් බස් වලට අනිත්‍ය කරන්න යනකොට අපි තුමු මේ රියදුරා ඉන්න ප්‍රදේශයේ ඉඳලා ගමන් කළ යුතු අනවශ්‍ය දුර ප්‍රමාණය හැකිතාක් අවමන ආකාරයෙන් අපි අනිත්‍ය කරන්න යනවා නම් එතෙන්දී අපි දන්න පැහැදිලි කාරණයක් තමයි බස් රථ ගාන රියදුරන් සංඛ්‍යාව සමාන නැහැ. ආයතනයක යන්ත්‍ර ගානට ඔපරේටර්ස්ලා සමාන නැහැ. මොකද සමහර අය නිමාඩු ගත්තොත් ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තවත් ඔපරේටර්ස්ලා ඉන්නවා අතර. ඒ නිසා ප්‍රායෝගිකව හැමතිස්සෙම සමාන ස්වභාවයක් දකින්න බෑ. නමුත් අපි මෙතනදී මේ ඇල්ගොරිතම් එක භාවිත කරලා විසඳුම හොයාගන්නකොට මුලින්ම චෙක් කරන්න ඕනේ මේ C equal R කියන. right? එතනින් තමයි පටන් ගන්න. එහෙනම් අපි ගාන හදමු. මුලින්ම අපි ඒ රික්වයර්මන්ට් එක පරීක්ෂා කරමු. මම මුලින්ම ගාන හදාගෙන එන්න. මුලින්ම ලියාගමු. මේ උදාහරණ එක කියලා නම් කරගන්න. අපි මුලින්ම බලන්නේ C equal R. අපි දැක්කා මේ ගානේ ඔපරේටර්ස්ලා 3 දෙනෙක් හිටියා කොලම්ස් 3ක් තිබුණා. ඒ වගේම මැෂින්ස් 3ක්. ඒ නිසා මේ රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙනවා. මේ රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙනවා. right? අපි එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ රික්වයර්මන්ට් එක සැටිස්ෆයි කියන එක බලන්න එක සැටිස්ෆයි වෙනවා. එහෙනම් ඊළඟ පළවෙනි පියවර තමයි රෝ රිඩක්ෂන්. අපි ලියාගමු ඒක. රෝ රිඩක්ෂන් වලට පුළුවන් daily අවශ්‍යක පිළිවෙල කියලා ලියන්න. daily අවශ්‍යක පිළිවෙල. අනිවාර්යෙන් මේ පියවර ලියලා හදන්න. කොහොමද රෝ රිඩක්ෂන් එක කරන්නේ? අපි යන්න මම ගන්න තරම් පැහැදිලි කරන්න. අපි යන්න අදාළ පැවරුම් ආකෘතියට. ගන්න පළවෙනි රෝ එක. රෝ එකයි කොලම් එකයි කියන එක ඉස්සර ගණන් තියෙනවා. පළවෙනි රෝ එක කියන්නේ ඉලක්කම් තියෙන 7යි 3යි 5යි. දෙවෙනි රෝ එක කියන්නේ බේලිය කියන්නේ 8යි 9යි 2යි. පහළට තියෙන තීරු ඒ කොලම්ස්. අපි පටන් ගන්න රෝ රිඩක්ෂන් වලින්. එහෙනම් පළවෙනි බේලිය ගන්න. කම්පෙයාර් කරන 7 3 5 අංක තුන කම්පෙයාර් කරන්න. අනිත් ඒවා ගන්න සැපියුමයි මේ ඔපරේටර් කියන එක ගන්න. මැදින් තියෙන පිරිවැටි අපි ගන්න. 7 3 5. ඔය තුන කම්පෙයාර් කරලා අඩුමගේ තෝරගන්න. අඩුමගේ තෝරගන්න. right? තෝරගන්න. අනිත් සියලු මාගයන්ගෙන් අඩුමගේ අඩු කරලා ලියන්න. අඩුමගේ 3 7න් 3ක් 4යි 3න් 3ක් බිංදුවයි 5න් 3ක් 2යි. එතන අපි එක පේලියක් තෝරගත්තා. පේලිය අඩුමගේ හොයාගත්තා. ඒ අඩුමගේ අනිත් ඒ පේලියේ තියෙන අගයන්ගෙන් අඩු කරලා ලියන්න. එන අපි ලියාගමු 7 3 5 නේ තියෙන මතක තියාගන්න වල ගන්න නැත්නම් 7 3 5 තෝර අපි ලියාගමු
රෝ රිඩක්ෂන් එක 7න් 3ක් අඩු කරපුවාම 4යි 3න් 3ක් අඩු කරපුවාම 0යි ඒ බිඳුව වෙන්නේ ඒක තමයි අඩු මගේ ඊළඟට 5 තියෙන්නේ 5න් 3ක් අඩු කරපුවාම 2 මේක තමයි අවශ්‍ය පිළිවෙල මම තර්කානුකූලව පැහැදිලි කරොත් අපිට එක ඔපරේටර් කෙනෙක් අඩුම පිළිවෙලකට අනුයුක්ත කරන්න හැකියාව තියෙනකොට ඒ කියන්නේ 3 තමයි අඩුම පිළිවෙල අපි 3 ගානේ අනුයුක්ත කරන්න තියෙන හැකියාව තියෙනකොට අපි 7 කියන ස්ථානය තෝරගත්තොත් අතිරේකව රුපියල් 4ක පිළිවෙලක් ගන්න වෙනවා එහෙම නැත්නම් 5 කියන ස්ථානය තෝරගත්තොත් අතිරේකව රුපියල් 2ක පිළිවෙලක් ගන්න වෙනවා ඒක තමයි අවශ්‍ය පිළිවෙල කියලා ගන්න ඊළඟට දෙවෙනි පේලිය අගයන් තියෙනවා 8යි 9යි 2 8යි 9යි 2 එතකොට දෙවෙනි පේලිය සංසන්දනය කරපුවාම අඩු මගේ 2 8න් 2ක් 6යි මෙතලින්ම ගන්න හදා යනවා 8න් 2ක් 6යි 9න් 2ක් 7යි ඊළඟට 2න් 2ක් බිඳුවයි 2න් 2ක් බිඳුවයි ඔය විදිහට අපිට පුළුවන් දෙවෙනි පේලියට දාලා අවශ්‍ය කොට හොයාගන්න ඊළඟ තුන්වෙනි පේලියට යන්න ඒකේ තියලා තියෙන්නේ 9යි 6යි 8යි අඩු මගේ 6 9න් 6ක් 3යි මේක හරිම ලේසි ඊළඟට 6න් 6ක් බිඳුවයි ඊළඟට 8න් 6ක් 2යි right නම් දැන් නම් ගන්න පෙන්නන්න මොකද මම ගන්න තියෙන නිසා තමයි මම ඒක හැදුවේ බලන්න 7 3 5 ඊළඟට 8 9 2 9 6 8 එතකොට අඩු මගේ 3 7න් 3ක් 4යි 3න් 3ක් බිඳුවයි 5න් 3ක් 2යි දෙවෙනි පේලි අඩු මගේ 2 8න් 2ක් 6යි 9න් 2ක් 7යි 2න් 2ක් බිඳුවයි ඊළඟට අඩු මගේ 6 9න් 6ක් 3යි 6න් 6ක් බිඳුවයි 8න් 6ක් 2යි එහෙනම් අපි ඔන්න රෝ රිඩක්ෂන් එක කළා අපි ඊළඟ පියවරට යමු අපේ ඇල්ගොරිතම් එක අනුව ඊළඟ පියවර තමයි කොලම් රිඩක්ෂන් කොලම් රිඩක්ෂන් එක කරන්නේ මේ රෝ රිඩක්ෂන් එක පදනම් කරගෙන එහෙනම් අපි ලියාගමු ඊළඟට තීරු අවශ්‍ය පිළිවෙල කියලා තීරු අවශ්‍ය පිළිවෙල කොලම් රිඩක්ෂන් තීරු අවශ්‍ය පිළිවෙල එතකොට අපි කලින් රෝ රිඩක්ෂන් එක පදනම් කරගෙනයි කොලම් රිඩක්ෂන් එකට යන්නේ බලන්න පළවෙනි රෝ කොලම් එක 4 6 3 දැන් ඔරිජිනල් ගාන ගන්න නැහැ අතර මතක තියාගන්න මොකද මේ ඇල්ගොරිතම් එක අපි ඊතල දාලා ලිව්වේ රෝ රිඩක්ෂන් එකෙන් පස්සේ කොලම් රිඩක්ෂන් එකෙන් පස්සේ ප්‍රොසෙස් එක බලනවා ඊට පස්සේ එහෙම පියවර ඉස්සරහට යනවා නිසා 4 6 3 තමයි මේකේ තරගෙදි එහෙමයි පළවෙනි රෝ කොලම් එක ගන්න තීරුව ඉලක්කම් එක සංසන්දනය කරන අඩුමගේ තෝරගන්න 3 තෝරගෙන අනිත් අගයන්ගෙන් අඩුමගේ අඩු කරලා ලියන්න ඔපචුනිටි කොස්ට් එක 4න් 3ක් 1යි 4න් 3ක් 1යි ඊළඟට දැන් පහළට ලියන්නේ 6න් 3ක් 3යි ඊළඟට 3න් 3ක් බිඳුවයි දැන් කොලම්ස් වල ලියන්න ඕනේ නිසා හරි කල්පනා කරන්න ඕනේ දෙවෙනි එකේ බිඳුව 7 බිඳුව අන්න දැන් ප්‍රශ්නයක් තුන මොකක්ද අඩු මගේ බිඳුව දැන් දෙකක දෙන ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය විදිහට හදා යන්නේ බිඳුව දැන් දෙක කීක තිබ්බත් කමක් නැහැ අපි අඩු මගේ තෝරගෙන අනිත් අගයන්ගෙන් අඩු මගේ අඩු ගන්න බිඳුවෙන් බිඳුව අඩු කරාම කීයද බිඳුවමයි හරි ඊළඟට 7න් බිඳුව අඩු කරපුවාම 7යි බිඳුවෙන් බිඳුව අඩු කරපුවාම දෙවෙනි කොලම් එක බලන්න ඒ බිඳුව මතක තියාගන්න මම සරල ක්‍රමයක් කියලා දෙනවා මේ වගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලා හඳුනා ගන්න ඕන ඕනෑම පේලයක හරි තීරුවක හරි අඩුමගේ ශූන්‍යයක් වෙනවා නම් බිඳුවයක් වෙනවා නම් ඒ කලින් තිබ්බ අගයන් ටිකමයි නැවත ඔපචුනිටි කොස්ට් එක නැත්තම් අවශ්‍ය ප්‍රිය විදිහට දැන් කලින් මේක තිබ්බේ බිඳුව හරි බිඳුව ඒ ටිකම එනවා ඊළඟ එකේ බලන්නකො ඒ ටිකමයි එන්නේ ඒක තමයි ඒවා ෂෝට්කට් මෙතඩ් ඒවා ඔයාලා එක්ස්පීරියන්ස් එකෙන් හඳුනා ගන්න ඕන දේවල් ඒවා මම ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ දැන් දෙවෙනි තුන්වෙනි තීරුව ගත්තොත් 2 බිඳුව 2 අඩුමගේ බිඳුව එතකොට 2න් බිඳුවක් කියන්නේ 2යි ඊළඟට බිඳුව තියෙන බිඳුවෙන් බිඳුවක් බිඳුවමයි අඩුමගේ බිඳුව නිසා ඊළඟ 2න් බිඳුවක් අයිමත් 2 ලහර ලේසි දැන් අපි මේව හැදුවට දැන් ඉගෙන ගන්නතර පස්සේ හදන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ අතරම කෙලින්ම ඔයාලා ලියත හැකි පේලි අවශ්‍ය ගතිය වාස් පිළිවෙල ශූන්‍යයක් අඩුමගේ වශයෙන් දිනන ඒ ඉලක්කම් ටික ඒ විදිහට දැන් එහෙනම් අපි ඔන්න පළවෙනි ප්‍රධාන පියවර දෙක සම්පූර්ණ කරලා
එකක් තමයි පේලි ආවශ්‍යක පිළිවෙල ගන්න එක. ඒක පදනම් කරගෙන තීරු ආවශ්‍යක පිළිවෙල ගන්න එක. දැන් ඊළඟ කාරණේ තමයි අපි හඳුන ගන්න ඕන ඊළඟ කාරණේ තමයි අපි හඳුන ගන්න ඕන මම මේක මෙහෙම කියමු. මේ අපරක් වැරදි නිසා මයික් හදන්න ගියේ. අපි හඳුන ගන්න ඕන මේක ප්‍රසස්සද නැද්ද කියන එක. ප්‍රසස්සද නැද්ද කියන එක හඳුන ගන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. මේක හොඳට තේරුම් ගන්න. ඒ ක්‍රියාකාරකම තමයි අපිට ලැබිලා තියෙන මේ කොලම් රිඩක්ෂන්. එහෙම නැත්නම් මුළු ආවශ්‍යක පිළිවෙල වගේ. මොකද අපි ආවශ්‍යක පිළිවෙල දැන් දෙපාරක් ගන්න එකලා. පේලි වර්ෂන් කිව්ව තීරු වර්ෂන් කිව්ව. ඒක නිසා මේකට කියන total optimal cost table කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ කොලම් රිඩක්ෂන් ටේබල් එකේ තියෙන ශූන්‍යයන් බිඳුවයන් අපි අදුම සරල රේඛා සංඛ්‍යාවක් භාවිත කරලා කපා හරින්න ඕන. අදුම සරල රේඛා සංඛ්‍යාවක් භාවිත කරලා. හොඳට මතක තියාගන්න භාවිත කරන්නේ සරල රේඛා straight line. vertical horizontal තිරස් සිරස් ඕන අතකට අඳින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට මේ විදිහට තිරස් අතර ඇඳ හැකි මේ විදිහට සිරස් අතර ඇඳ හැකි ඕනම දිශාවකට ඕන පැත්තකට අඳින්න පුළුවන් විදිහට සරල රේඛා. හැබැයි මෙහෙම අඳින්න බෑ. මෙහෙම කතරයක් විදිහට අඳින්න බෑ. මේකට අවස්ථාව නැහැ. අපි මේක කලින් ඡන්ද දෙන්නද ඒ නිසා මේ ගාන හදනකොට එහෙම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? ඒ නිසා මෙතනදී අපි කරන්න ඕනේ පේලි සහ තීරු අපිට මේ තියෙන ශූන්‍යයන් අඩුම සරල රේඛා සංඛ්‍යාව භාවිත කරලා කපා හරින්න. ඔයාලා එක එක්කෙනා මේ කපන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. රික්වයර්මන්ට් එක තමයි අවශ්‍යතාවය තමයි අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් කපා හරින්න ඕන. එහෙනම් බලමු තිරස් සිරස් ඕන විදිහකට ඕනම කම්බිනේෂන් එකකට යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි රික්වයර්මන්ට් එක සැටිස්ෆයි කරන්න ඕන. අඩුම සරල රේඛා සංඛ්‍යාව. එහෙනම් අපි බලමු මේකේ මුලින්ම පළවෙනි රේඛාව අඳිනකොට මතක තියාගන්න දැන් අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් කපා හරින්න ඕන නිසා පළවෙනි රේඛාව අඳිනකොට හැමතිස්සෙම වැඩිම ශූන්‍යයන් සංඛ්‍යාවක් කැපෙන විදිහට අඳින්න. දැන් අපි මෙහෙම එක රේඛාවක් ඇඳුවොත් එක බිඳුවයි කැපෙන්නේ. මේ අතර ඇඳුවොත් ඒත් එක බිඳුවයි. හැබැයි මැදින් ඉන්න මේ දෙවෙනි කොලම් එකේ ඇඳුවොත් එහෙනම් බිඳු දෙකක් කැපෙනවා. මෙතනින් මෙහෙම ඇඳුවොත් තවත් බිඳු දෙකක් කැපෙනවා. ඒ නිසා වැඩිම බිඳු සංඛ්‍යාවක් කැපෙන විදිහ තමයි මුලින්ම අඳින්න ඕනේ. එහෙම නැත්නම් අර අපි අඩුම මේ සරල රේඛා සංඛ්‍යාවකින් අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. හැමතිස්සෙම රේඛාව අඳින්න කලින් බලන්න උපරිම ශූන්‍යයන් සංඛ්‍යාවක් ක්‍රොස් වෙන විදිහට රේඛාව සිරස්ව තිරස්ව අඳින්න. ඔයාලට ඕන විදිහට පුළුවන් ඒක කරන්න. දැන් මට ඕන මෙහෙම අඳින්නත් පුළුවන් මේ අතර අඳින්නත් පුළුවන්. මම අර ඉස්සෙල්ලා මේ දෙක කපා හැරීමක් කරන්න. කෙනෙක් කැමති නැත්නම් මේ විදිහට මේ දෙවෙනි කොලම් එක කපන්න මේක ප්‍රශ්නයක් නැහැ. දැන් එක රේඛාවක් අපි අඳ උපරිම බිඳු දෙකයි කපන්න පුළුවන් මේ ගාන. කෙනෙක්ට 3ක් කියලා හිතනවා නම් ඒක වැරදිනේ 3ක් කිසිසේත්ම කපන්න බෑ. ඊළඟ රේඛාව අඳනකොට වැඩිම බිඳු සංඛ්‍යාවක් කැපෙන්න අඳින්න. හැබැයි කොච්චර උත්සාහ කළත් ඊළඟ රේඛාව අපිට බිඳු දෙකක් කැපෙන්න අඳින්න බෑ. දැන් මේ අතර කැපුණා ඇඳ කියලා එහෙම මේ බිඳුව ඔල්රෙඩි කැපිලානේ දෙන්න කොස් වෙලානේ. ඒ නිසා එකයි කැපෙන්නේ. ඒ නිසා අපිට ඕනනම් එහෙම තව එකක් ගන්න බෑ. එක බිඳුවයි කැපෙන්නේ. ඒකට කොච්චර උත්සාහ කළත් දෙකක් එකවරින් කපන්න බෑ. ඊළඟට තව එක බිඳුවක් තියෙන එකකට එකක් අඳින්න. ඕනනම් මේ අතර අඳින්න පුළුවන්, සිරස් අතර අඳින්න පුළුවන්. ඔයාලට කැමති විදිහට. මම ඔක්කොම අඳින්න තිරස් අතට. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. right? එහෙනම් එතනදී අපි බිඳු සියල්ල කපා හරින්න අඩුම සරල රේඛා 3ක් භාග කරලා තියෙනවා. එහෙනම් අපි ඊට පස්සේ අහන ප්‍රශ්නයක් number of straight line used equal to number of decision. සරල විචෝණයන් කපා හැරීමට භාවිත කළ සරල රේඛා සංඛ්‍යාව අපි බලන්න ඕන සමානද කියලා ගත යුතු තියෙන සංඛ්‍යාව. මේක ලියා ගන්න පැහැදිලිව ඔයාලා සිංහලෙන් භාවිත කළ සරල රේඛා සංඛ්‍යාව තියෙන සංඛ්‍යාවට සමානදයි බැලීම. number of straight line used equal to number of decision. දැන් මෙතන අපි කොච්චර තියෙන ප්‍රමාණයක් ගන්න ඕනද? ඔපරේටර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා මැෂින් 3ක් තියෙනවා. මතක තියාගන්න ගන්න ඕන තියෙන සංඛ්‍යාව කියලා කියන්නේ එක්කෝ පේලි සංඛ්‍යාව එක්කෝ තීරු සංඛ්‍යාව. එක්කෝ columns number of columns right or number of rows.
පේලි හෝ තීර සංඛ්‍යාවෙන් තමයි මේ තීර සංඛ්‍යාව පෙන්වුම් කරන්නේ. ඇත්තටම අපි ගන්න ඕන තීර 3යි. මැෂින්ස් 3යි ඔපරේටර්ස්ලා 3යි. right? ඒක තීර 3යි ගන්න තියෙනවා. තීරණ ගාන එකපාරට හම්බ ගන්න බැහැ නම් ඔයාලා දීලා තියෙන ගාන බලන්න කොලම්ස් කීයක් තියෙනවද? එහෙම නැත්නම් රෝස් කීයක් තියෙනවද? ඒ කියන්නේ නිරූපණය කරන්නේ තීර සංඛ්‍යාව. right? ඒතකොට එහෙනම් මෙතන අපි මේක කන්ටිනියු කළොත් number of straight line views අපි straight line භාවිතා කළා කීයද? 3ක් භාවිතා කළා තියෙනවා. 3ක් භාවිතා කරා. තීරණ අපි ගන්නවා 3ක්. පේන සංඛ්‍යාවක් තියෙන 3යි තීර සංඛ්‍යාවක් 3ක්. right? ඒ නිසා මේ රික්වයර්මන්ට් එකත් මෙතනත් ඇත්තටම පරීක්ෂාවක් කළේ ඒකත් සැටිස්ෆයි වෙනවා. තේල් සංඛ්‍යා භාවිතා කළ රේඛා සංඛ්‍යාවට තීරණ සංඛ්‍යාව සමානයි. ඒ කියන්නේ දැන් අපිට අවිලා තියෙන ප්‍රශස්ත විසඳුම. ප්‍රශස්ත විසඳුම අවිලා ඉවරයි. right? ප්‍රශස්ත විසඳුම අවිලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්නේ. ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්න කලින් අපිට සිදු වෙනවා මේ මෙතන ඉන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ ඔපරේටර්ස්ලා මේ උඩින් ඉන්නේ මැෂින්ස්. ඉතින් අපි මේ ඔපරේටර් මොන මැෂින් එකද දෙන්නේ? මතක තියාගන්න මේ පැවරුම කරනකොට හැමතිස්සෙම ශූන්‍ය ස්ථානයේ තමයි කාර්ය පැවරුම කරන්නේ. ශූන්‍යයක් ලැබෙලා තියෙන තැනට. දැන් මැෂින් ඔපරේටර් 1 මෙතන ඉන්නවා. එයාට බිඳුව තියෙන මැදින් තියෙන. ඒ නිසා අන්න එතන තමයි පැවරීම කරන්නේ. අපි ඒක highlight කරමු. right? අපි යාට දෙනවා මැෂින් number 2. ඊළඟට දෙවෙනි එක්කෙනාට බිඳුව ඇවිල්ලා තින්නේ තුන්වෙනි මැෂින් එකට. අපි යාට දෙනවා තුන්වෙනි මැෂින් එක. ඒක highlight කරමු. ඊළඟට තුන්වෙනි ඔපරේටර්ට මැෂින් දෙකකට ඕනනම් දෙන්න පුළුවන්. අපි එකයිනේ දෙන්න ඕන කොහමද? දෙකකට මෙතන බිඳු දෙකක් තියෙනවා දැන් දෙක. පස්සේ තියෙන්නේ මෙන්න මේ දෙවෙනි මැෂින් එක මේ බිඳුව දැන්ට පවරන්න බෑ. මොකද ඕල්රෙඩි මැෂින් එක දීලා. ඒ නිසා තව කෙනෙක් එක්ක දාන්න බෑ. ඒ නිසා යාට ඉතුරු වෙන මැෂින් එකට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ තමයි පළවෙනි මැෂින්. නොවිදිහ තමයි කාර්ය පැවරුම් සිදු වෙන්නේ. අපි ඉන්ටර්ප්‍රිටේෂන් එකට යමු. මම පැහැදිලි කරන්න. ඉන්ටර්ප්‍රිටේෂන් ඒකදී අපි කියන්න ඕන ඔපරේටර් ඊළඟට මැෂින් ඊළඟට cost අපි ඔපරේටර් ගන්නෙ ඉන්ටර්ප්‍රිටේෂන් එක ඔපරේටර් ගන්න අපි ඉස්සෙල්ලාම අපි OP1 කියලා ගමු ඔපරේටර් 1 එයාට දෙන්න තීරණය කරේ මැෂින් එක තමයි මැෂින් number 2 M2 එයාට එන cost එක බලන්න දීලා තියෙන තොරතුරු ගානෙම දීලා තිනවා ඔපරේටර් 1 අපි ගාන චුට්ටක් ගියොත් ඒක බලන්න පුළුවන් ඔපරේටර් 1 මැෂින් 2 ඔරිජිනල් ෆිගර්ස් දීලා තියෙන්නේ 3යි යන පිළිවෙල 3යි බලන්න දීලා තියෙන පළවෙනි ගාන බැලුවොත් පළවෙනි පේනේ දෙවෙනි මැෂින් එක ගත්තොත් ඒක යගේ 3යි right ඊළඟට යන්න අපි තීරණය කරන්නේ ඔපරේටර් 2 අපි යාට දෙන්න තීරණය කළේ තුන්වෙනි මැෂින් එක නිසා අපි M කියලා ගත්තේ විකල්ප 3 දැම්මත් ගත්තේ මැෂින් 3 cost එක යනවා ගාන දීලා තියෙන්නේ එතෙන්ට 2ක් ඔරිජිනල් ටේබල් එකකින් ගන්න ඕනේ වැලියුස් ටික ඒකට තමයි දීලා තියෙන පිළිවෙල තොරතුරු මේ අපි ගන්න හොඳ නැහැ මේ ආවශ්‍යක පිළිවෙල මේ ගන්න හොඳට මතක තියාගන්න. ඊළඟ ඔපරේටර් 3 අපි assign කරන්නේ අනිවාර්යෙන් යාට මැෂින් දෙකකට යන ඔප්ෂන් එක තිබ්බට M1 එක. මොකද දෙවෙනි එක already assign කරලා එතකොට M1 operator 3 M1 කියන එකේ පිළිවෙල තියෙනවා 9ක්. ඒකේ අක්ෂරාලයක් තියෙන්නේ 9යි. අපි දැන් 9 දා. දැන් අපි ගන්නවා total minimum cost. total minimum cost. මේක එකතු කරන්න 9යි 10. එතකොට ඔයාලා කොච්චර උත්සාහ කරත් මේ 14ට වඩා අඩුවෙන් මුළු වියදම 14ට අඩුවෙන් මේ පැවරුම කිසිසේත්ම කරන්න බෑ. මේක තමයි දරන්න සිදුවන අවම පිළිවෙල. ඊටදී කොච්චර උත්සාහ කළත් මේ විදිහෙන් වඩා වෙනස් කරලා ඔයාලට ඒක කරන්න බෑ. මම පෙන්නන්නම් ගානේ අපි අර ගත්ත ෆිගර්ස් ටික ඔපරේටර් 1 අපි assign කරේ මැෂින් දෙකට නේ යාට 3යි.
operator 2 assign කරේ machine 3ට නේ යාට පිළිවෙල දෙකයි. operator 3 assign කරේ machine 1 එකට නේ යාට පිළිවෙල 9යි 2යි 11යි 3යි 14යි. නම් ඒක තමයි process system ලැබුණ optimum solution එක. අපි ඒක integration එකේ පැහැදිලි කරන්න ඕන නම් මෙතන උඩින් optimum solution එක ලියන්න පුළුවන්. optimum solution right. So අපි assign කරා operator කවුද machine එක මොකක්ද cost එක කීයද. ඔයාලට දීලා තියෙන ගානේ බැලුවොත් මේ තොරතුරු කෙනෙක්ට හිතනවා නම් පළවෙනි එක්කෙනා අඩු පිළිවෙල තුනට කමක් නැහැ. දෙවෙනි එක්කෙනාට 2 ඊළඟ එක්කෙනාට 6ට දෙන්න බැහැනේ දැන් අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද පළවෙනි එක්කෙනාට තුන්වෙනි මැෂින් එක දෙන්න. අපිට මේ එක්කෙනා පළවෙනි එක්කෙනාට තුන්වෙනි මැෂින් එක දෙනවා 5. එහෙම ඔයාලට වෙනස් කරලා බලන්න හැකියි. right? දෙවෙනි එක්කෙනාට මේක දෙකම දෙන්න බැරුව වෙනවා. අපි තුන් එයාට පළවෙනි එක දෙනවා. තුන්වෙනි එක්කෙනාට තුන් දෙවෙනි එක දෙනවා. 6යි 14ක් එක නම් එනවා. 5යි 19. කොච්චර උත්සාහ කළත් මේක චේන්ජ් කරලා බැලුවොත් 14ට වඩා කිසිසේත්ම වියදම අඩු කරගන්න බෑ. ඒකයි මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය. අපිට ලැබෙන අඩුම පිරිවැයක් යන පැවරුම් ක්‍රමවේදය. ඒකයි අපි මේ ක්‍රම ඉගෙන ගන්න. ඒකවරම අපිට දැන් අපිටම ආයතනයක සමහර ෆැක්ටරිස් වල 1000ක් විතර ඉන්න ඔපරේටර්ස්. මැෂින් විශාල සංඛ්‍යාවක්. එක එක මැෂින් එකේ ස්වභාවය සහ ඔපරේටර් එකේ දක්ෂතාවය අනුව යන පිරිවැය වෙනසක් තියෙන්න පුළුවන්. ඒකට වියදම අඩු වෙන විදිහට කොහොමද පැවරුම සිදු කරන්නේ? අපිට තාමශනිකව ප්‍රශස්තම විසඳුම ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ අටුවරුන් මේ ක්‍රමේ බලන්න. එහෙනම් අපි යමු දෙවෙනි ගාන හදන්න. මම අවස්ථාව දෙනවා ඔයාලට මුලින් මේ ගැන ඒක ගාන හදන්න. මෙතන දෙවෙනි උදාහරණය. විනාඩි දෙකක් තරම් බලන්න හදන්න. තනියම මුලින්ම පටන් ගන්න C = R. පේන සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව සමානද බලන්න. ඊට පස්සේ රෝ opportunity cost එක හොයන්න. daily hours කියලා හොයන්න. ඒක පදනම් කරගෙන zero hours කියලා හොයන්න. අන්න ඒ දක්වා කරගෙන මේ හදන්න. හැමෝම උත්සාහ කරන්න. යන කොලයක් පැන කරන් හදන්න.
දැනුම් ගන්න හදලා ඉවරනම් සම්දික සමහර අය හදනවා කියලා කියන මට විනාඩි දෙකක් දෙන්න ඉක්මනින් හදන්න ඉවර කරන්න. කෙනෙක් අහනවා මේ කොලම් රිඩක්ෂන් එකේ zeros දෙකක් වෙනවා කියලා ඒ ප්‍රශ්නේ නැහැ. අඩුම එක 0 එක මොකක් හරි බිඳුවමයි අඩුමගේ විදිහට අරගෙන ඔපිනියන් කොස්ට් එක හරි. එහෙනම් පැවරම කරනකොට බිඳුවයක් ආවොත් තමයි බලන්න ඕනේ එක තැනකට එක පුද්ගලයෙකුට යන්ත්‍ර දෙකකට වඩා වැඩි නොවන විදිහට අනිත් ඒවාට හානියක් නොවන විදිහට පැවරම කරන්න. ඒක වාත් තීරණය කරගන්න. ඒක by experience ගන්න යනකොට ඒක අවබෝධ වෙන්න ඕනේ. කෙනෙක් අහනවා මේ number of decision straight line used to number of decision ඒ ගන්න ඒක තීරණය වෙන්නේ නැත්තරම ඔයාලා කොච්චර ඉලි සංඛ්‍යාවක් සරල රේඛා සංඛ්‍යාවක් තීරණය කළා ඇන්දද කියලා බලන්න ඒක ඒ සංඛ්‍යාව ගන්න ඕන තීරණ සංඛ්‍යාවට සමාන කියලා බලන්න සමාන වෙනම නම් ප්‍රශස්තයි උත්තරේ සමාන වෙන්නේ නැත්නම් ප්‍රශස්ත නැහැ එහෙනම් ඊළඟ පියවරට යන්න පිළිවෙල දිනු කිරීම මම ඒක තාම පැහැදිලි කරේ නැහැ බලන්න ඔයාලට යන්න පුළුවන් උපරිම දක්වා ගන්න හොඳයි යන්න ඊළඟට බලමු මම ගන්න කලින් අර පුරාණ පොඩ්ඩක් ඉල්ලනවා ස්ක්‍රීන් එක බලන්න ඒක බලාගෙන හදාගන්න යන්න පුළුවන් කෙනෙක් අහන ස්ට්‍රේට් ලයින් දෙකකින් ක්‍රොස් කරන්න නෑ මම කියුවේ අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් සියලුම ශූන්‍ය ගැන කපා හරිනවා සිරස්සෝ තිරසාකාර අඩුම සරල රේඛා සංඛ්‍යාව සියලුම ශූන්‍ය ගැන කපා හරින්න ඕන ඒක තමයි රික්වම්
අපි හදුම එහෙනම් ගාන කාල ප්‍රමාණවත් දැන් මම නැවත ගන්නට මේ තමයි ගාන බලමු මේකට අදාළ අවශ්‍ය ප්‍රවාහයන් අපි ඉතින් ලක්ෂයට 10 15 16 18 14 13 හොඳයි අපි මුලින්ම මේ ගාන හදනකොට මම මුලින්ම සාකච්ඡා කරන්න අපි පටන් ගන්න ඕන රික්වයර්මන්ට් එක පරීක්ෂා කරලා ඒක තමයි C equal R මේ ගාන අපිට පේනවා කොලම්ස් 4ක් තියෙනවා rows 4ක් තියෙනවා ඒ රික්වයර්මන්ට් එක satisfy වෙනවා equal R එහෙනම් අපි පළවෙනි පියවරට යන්න පුළුවන් මොකද පළවෙනි පියවර row reduction row opportunity cost daily අවශ්‍ය පිළිවෙල බලන්න අපි row reduction එකට යනකොට පළවෙනි row එක තියෙන්නේ අගයන්ට එක තියෙන 10 15 16 18 අඩුමගය 10 අඩුමගය 10 ඒ අනුව අපිට පුළුවන් 10න් 10ක් බිඳුවයි 15න් 10ක් 5යි 16න් 10ක් 6යි ඊළඟට තියෙන්නේ 18න් 10ක් 8 දෙවෙනි පේලිය ගත්තොත් අඩුමගේ තියෙන ඒ 10 14න් 10ක් 4යි ඊළඟට 13න් 10ක් 3යි ඊළඟ එකේ 16න් 10ක් 6යි 10න් 10ක් බිඳුවයි ඊළඟ තුන්වෙනි පේලිය ගත්තොත් අඩුමගේ තියෙන 8 11න් 8ක් 3යි ඊළඟට 9න් 8ක් 1යි 8න් 8ක් බිඳුවයි ඊළඟට 18න් 8ක් 10යි ඔයක අපිට row reduction එකක් තවත් එකක් තියෙනවා ඊළඟ එකේ අඩුමගේ වෙන්නේ 9 13න් 9ක් 4යි ඊළඟට අයිමත් 4 ඊළඟට 2 9න් 9ක් බිඳුවයි අපි ගන්න හදගෙන යමු මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම උත්තර දෙන්නම් ඊළඟට අපි යමු column reduction එකට column reduction එකේදී කලින් බේස් කරගන්න row reduction එකමයි තීර්වාස ක්‍රියාව වෙනකොට අපි ඉස්සලාම ගමු පළවෙනි එකේ බිඳුව අඩුමගේ ඒ නිසා බිඳුව 4න් බිඳුවක් 4යි 3න් බිඳුවක් 3යි 4න් බිඳුවක් 4යි ඒ අයන් ටිකමයි වෙනසක් වෙන්නේ ඊළඟට දෙවන කොලම් එකේ අඩුමගේ 1 5න් 4ක් එකක් 4යි 3න් එකක් 2යි ඊළඟට 1න් එකක් බිඳුවයි ඊළඟට 4න් එකක් 3යි ඊළඟ තුන්වෙනි කොලම් එකට ගියොත් අඩුමගේ බිඳුව 6න් ඇත්තටම බිඳුව තියෙනවා කියන්නේ ඒ අගයන් ටික තමයි එන්නේ ආපෝක සුළු කරලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ අඩුමගේ බිඳුව නිසා ඒ අගයන් ටිකම නැවත රිපීට් වෙනවා
ඒක ඔයාලා අත්දැකීම් ලබා ගන්න ඕන. ඊළඟ එකෙන් බිඳුව තියෙන නිසා අප වඩු කරගෙන අවශ්‍යතාවයක් නැහැ. අන්තයි බිඳුවයි 10යි ඊළඟට බිඳුව. දැන් තියෙන්නේ මේ ශූන්‍ය ගැන්ට එක අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් කපා හරින එක. අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් කපා හැරීම. ඒ සඳහා අපිට බලන්න ඕනේ වැඩිම බිඳු සංඛ්‍යාවක් කපන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. ඔයාලට කියන්න පුළුවන් වැඩිම බිඳු සංඛ්‍යාවක් එකවර කීයක් බිඳු කපන්න පුළුවන්? 2ක්ද 3ක්ද 4ක්ද? එකවර කැපිය හැකි වැඩිම බිඳු සංඛ්‍යාව. ඒක අඳුර ගන්න ඕනේ. මෙතන වැඩිම බිඳු උත්තරයක් වෙනවා බලමු අපි 2ක් කියලා තමයි කියන්නේ. මම බිඳු 3ක් කපලා පෙන්නන්නම්. right? තුනක් කපලා පෙන්නන්න. 3ක් කියලා උත්තරේ වෙලා දෙන කොහොමද දන්නේ 3ක් මේක කපා හැරීම කරන්න. right? බිඳු 3කින් මේක කපා හැරීමක් කරන්න පුළුවන් කියලා කෙනෙක් කියලා තියෙනවා. මමත් එහෙම කිව්වා. නමුත් මෙහෙම අපි රේඛාවක් යනතොත් බිඳු 3ක් කැපෙනවා කියලා පේනවා. නමුත් මෙතන බිඳු 2යි කැපෙන්නේ. 3ක් කිසිසේත්ම කපන්න බෑ මේ ගානේදී. මෙතන මේ බිඳු 3ක් වගේ පේන්නේ 10 කියන්නේ 10 බිඳුව තමයි කැපෙන්නේ. ඇත්තටම 10 කියන්නේ ඉලක්කමක්. ඒක ශූන්‍යයක් නෙමෙයි. ඒ නිසා මෙතනදී අපිට කපා හැරීම වෙන්නේ ඇත්තටම බිඳු 2ක්. නමුත් අපිට පුළුවන් තවත් රේඛාවක් අඳින්න මේ අතට තවත් බිඳු 2ක් අපිට හැකියි. ඒකේ බිඳුව 10 බිඳුව කෙනෙක් ගන්න බෑ. ඒක 10 ඉලක්කමන්නේ. ඒ නිසා මැක්සිමම් එකවර බිඳු 2යි කපන්න. තව බිඳුවක් අපිට ඉතුරුයි. ඒකට තමයි තිරස් ඕන අතර ගන්න බෑ. ඒක ඔයාලා ඕන මේ අතට පහට අඳින්න. එමෙත මේ අතට අඳින්න තවත් රේඛාවක් අවශ්‍ය නැහැ කපා හැරීම කරන්න. එතකොට බලන්න බිඳු සියල්ලම ශූන්‍ය ගැන සියල්ලම කපා හැරියා. අපි භාවිතා කළේ සරල රේඛා 3ක් විතර. දැන් ගන්න ප්‍රශ්නේ අහන්න. Number of straight line use equal to number of decisions. අපි straight line අවම සංඛ්‍යා භාවිතා කරන්න ඕන. 3ක් භාවිතා කළේ සමානයි number of decisions සිය ගන්න දෙනවා. 4ක් ගන්න දෙනවා. ඒ නිසා මෙතන සමාන නැහැ අතරම. මේක සමාන නැහැ. ඒ නිසා මේක සමානලක උඩින් එකක් අඳින්න ඕන. මේක සමාන නැහැ. number of straight line not equal to number of decisions කියලා තමයි එන්නේ. ඒ කියන්නේ ප්‍රශස්ත නැහැ කියලා තමයි උත්තරේ. සමාන වුණොත් තමයි ප්‍රශස්ත වෙන්නේ. වැඩිපුර රේඛා ඉඳලා සමාන කරන්න බෑ. ඒකත් මතක තියාගන්න. කෙනෙක් ඉක්මනින් ගාන හදලා අවසන් කරන්න කියලා රේඛා 4ක් ඇඳලා මේක ඉවර කරන්න බෑ. මොකද රික්වයර්මන්ට් එක තමයි අඩුම සරල රේඛා සංඛ්‍යාවකින් කපා හැරීම කරන්න. අඩුම සරල රේඛා සංඛ්‍යාව. ඒ නිසා අනිවාර්යෙන් අපිට මෙතනදී රේඛා 3කින් කපා හැරීම කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රශස්ත වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ පියවරට යමු. ඊළඟ පියවර තමයි cost improvement. පිරිවැය වැඩි දියුණු කිරීම. පිරිවැය වැඩි දියුණු කිරීම. කිසගිරි කන්න කොහොමද පිරිවැය වැඩි දියුණු කිරීම කරන්නේ? මම ඒක පැහැදිලි කරන්නම්. එතෙන්දී හොඳින් තේරුම් ගන්න පිරිවැය වැඩි දියුණු කිරීම කරනකොට ඔයාලගේ column reduction table එකට යන්න. ඔයාලගේ රේඛා වලින් කපලා තියෙන විදිහට මගේ එකයි ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කපලා තියෙන විදිහට කැපී නොගිය අගයන් ටික ඉස්සෙල්ලා තෝරගන්න. සරල රේඛා වලින් කැපී නොගිය අගයන් ටික මගේ ටේබල් එක අනුව 4 2 6 4 3 2 කැපී නොගිය අගයන් ටික සංසන්දනය කරලා අඩුමගේ තෝරගන්න. 4 2 6 4 3 2 අඩුමගේ වෙන්නේ 2. දැන් දෙක දින ප්‍රශ්නයක් නැහැ. අඩුමගේ දෙකනේ. මේ කැපී නොගිය අගයන් වලින් අඩුමගේ අඩු කරලා ලියන්න ඕන. හොඳට දැනගන්න මේ ගැළපීම් කීපයක් තියෙනවා කරන්න. මනාවට කියන කැපී නොගිය අගයන් ටික තෝරගන්න. ඒ වගේම අඩුමගේ තෝරගන්න. කැපී නොගිය අගයන්ගෙන් අඩුමගේ අඩු කරලා ලියන්න. තනියරකින් කැපිලා කියලා තියෙනවා ඒ විදිහටම ලියන්න. හැබැයි රේඛා දෙකක් ඡේදනය වෙන තැන්වල මෙන්න මේ මෙතන මගේ කනුණන් 8 ඡේදනය වෙන තැන 10 ඡේදනය වෙන තැන අන්න එතනට අර අඩුමගේ එකතු කරලා ලියන්න. ගැළපීම් කීපයක් වෙනව කරන්න. අනාද කියන කැපී නොගිය අගයන්ගේ
අඩුමගේ තෝරගෙන කැපී නොගිය අගයන්ගෙන් අඩුමගේ අඩු කරලා ලියන්න ඕන. තනේරකින් කැපිලා ගිහලා තියෙනවා වෙනසක් නොකර ඒ විදිහටම ලියන්න ඕන. රේඛා දෙකක් ඡේදනය වෙන තැන අගයට අදාළව අඩුමගේ එකතු කරලා ලියන්න ඕන. Select the uncrossed numbers, compare all, select the least value, subtract the least value from the uncrossed number. Cross number you can't change, but intersection point you need to add the least value. ඒක අපි පිළිවෙල දුරු කිරීම කරන්න. එහෙනම් මම පටන් ගන්නම් මුලින්ම බිංදුව පළවෙනි අංකයේ එක කැපිලා නැහැ. කැපිලා තියෙන නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ 7 තනකින් කැපිලා තියෙන වෙනසක් වෙන්නේ නැහැ. 6 වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඊළඟ 8 තියෙන ඒකට අඩුමගේ එකතු වෙනවා 10ක් වඩපත්. ඊළඟට 4 කැපී නොගිය අගයක් එකකින් අඩුමගේ අඩු වෙනවා. 2යි මතක තියාගන්න ඕන. 2කින් 2ක් අඩු වෙච්චාම බිංදුවයි 6න් 2ක් අඩු වෙච්චාම 4යි ඊළඟ එක තනි ඉරකින් කැපිලා ගිහලා තියෙන නිසා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ බිංදුව. ඊළඟට 3 තනියකින් කැපිලා තියෙන 3 වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට බිංදුව වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ බිංදුවත් වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඊළඟ 10 ඡේදනය වෙන තැන ඒකට අඩුමගේ එකතු කරන්න ඕන 12ක් බවට පත් වෙනවා. ඊළඟ 3න් 4න් 2ක් 2යි 3න් 2ක් 1යි 2කින් 2ක් බිංදුවයි. මොකද දෙක තමයි අඩුමගේ. ඊළඟ බිංදුව වෙනසක් වෙන්නේ නැහැ. මොන විදිහට තමයි පිරිවැඩ දිනු කිරීම කරන්නේ. මොනවද කියන්නම් කැපී නොගිය අගයන්ගෙන් අඩුමගේ තෝරගෙන කැපී නොගිය අගයන්ගෙන් අඩුමගේ අඩු කරලා ලියන්න ඕන. තනේරකින් කැපිලා ගිහලා තියෙන අගයන් වෙනසක් නොකර ලියන්න ඕන. රේඛා දෙකක් ඡේදනය වන ස්ථානයට අඩුමගේ එකතු කරලා ලියන්න. පැහැදිලිද? එහෙනම් අපි දැන් ආපහු කරන්න තියෙන දැන් ආයෙමත් වැඩි දියුණු කිරීම කරාට පස්සේ අපි අහනවා විසඳුම ප්‍රශස්තද කියලා. විසඳුම ප්‍රශස්තද කියලා අහනවා. ඒ අහන්නත් අපි දැන් ආයෙමත් කරන්න කලින් ක්‍රියාවමයි මේකේ තියෙන ශූන්‍යයන් නැවතත් කපා හැරීම කරන්න. අඩුම සලකා සංඛ්‍යාව. ඒතර මෙතනදී අපි උත්සාහ කළ බලන්න වැඩිම ශූන්‍යයන් සංඛ්‍යාවක් එකවර කැපෙන රේඛාව අඳින්න. කොච්චර උත්සාහ කළත් මෙතනදිත් මම හිතන්නේ දෙකක් තමයි අපිට කපන්න පුළුවන්. පරිම වශයෙන් මේ දෙක අපි ඕනේ ඉස්සලා කපමු එකයි. මේ දෙකට තව එකක් අපි අඳිමු. තව අපිට එකක් තියෙනවා. තව එක බිංදුවක් විතර ඕනම් මේ පහට අඳින්නත් පුළුවන්. ඕනම් මේ අතර අඳින්නත්. දැන් අපිට සිදු වෙනවා අනිවාර්යයෙන්ම රේඛා 4ක් භාවිත කරන්න. දැන් ආයමත් අර ප්‍රශ්න බලන්න number of straight line equal to number of decision. straight line 4ක් භාවිත කරලා තියෙනවා දැන් decisions කරන් ගන්න ඕන 4යි. ඒකෝර දැන් අපේ requirement එක satisfy වෙනවා. ඒ නිසා අපි ප්‍රසස්ත විසඳුම ලැබෙනවා. දැන් එහෙනම් අපි interpretation එකට යමු. ඊට කලින් අපි බලන්න ඕන කොහොමද sign කරන්නේ. බිංදුවක් තියෙන තැනට ඉස්සෙල්ලා පවරන්න. දැන් බලන්න පළවෙනි එකේ පළවෙනි ඔපරේටරට බිංදු ස්ථාන එකයි තියෙන්නේ. දෙවෙනි එක්කනට තැන් දෙකක තියෙනවා. තුන්වෙනි එක්කනට තැන් දෙකක තියෙනවා. හතරවෙනි එක්කනට තැන් දෙකක තියෙනවා. right? එතකොට ප්‍රශ්නයක් කියලා මට තේරෙන්නේ මොකක්ද කියලා. ඔස් බැරිද කියලා අහනවා. ක්‍රොස් කරලා කපන්න බෑ කියලා මම කිව්වනේ කලින්. ඔව්. මේ අහන මේ ක්‍රොස් හතරක් විදිහට ඒවා ඉන්න ඒවා ඡන්දෙක විතරයි. මෙහෙදි මේ ක්‍රමෙදී ඒක බෑ. අයින් සිරස්සෝ තිරස් හතර විතරයි. හරි? මේක ඇත්තටම ගේම් එකක් වගේ. හරි ඉන්ටරෙස්ටිං දැක්ට ඔයාලට මේක පුළුවන් මේ නේද? කෙනෙක්ට කියලා මේක අහන්න මේක අඩුම රේඛා සංඛ්‍යාවෙන් කපන්න. ඉතින් මේක හරි සරලයි. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපි නම් පැවරුම් කරමු. දැන් පැවරුම් කරනකොට මම කිව්වනේ අපිට තියෙනවා මේ සමහර ඔපරේටර්ස්ට මැෂින් දෙක ගන්න, ඒ කියන්නේ ස්ථාන දෙකක් පොසිබිලිටි එක තියෙනවා. ඉතින් මේ මෙතෙන්දී අපි පැවරීම අනිවාර්යයෙන් පළවෙනි එකට පවරන්න ඕන කියලා නියමන්නේ ඕන විදිහට පැවරීම කරන්න පටන් ගන්න පුළුවන්. ඒක එකම රික්වයර්මන්ට් එක. එක්කෙනාට මැෂින් දෙකක් දෙන්නත් බෑ. එක මැෂින් එකකට එක පුද්ගලයා අසයින් කරන්න. ඒතර එහෙම ලැබෙන විදිහට මේ ක්‍රමය හඳුනා ගන්න ඕනේ. දැන් අපිට මුලින්ම අපි පවර් එක හොඳයි පළවෙනි එකට එක ඔප්ෂන් එක දෙන නිසා අනිවාර්යෙන් යාට පවර් එක වෙනවා මේ මැෂින්.
අපි තෝරගමු පළවෙනි එක්කෙනාව මුලින්ම. මොකද අපිට වෙන විකල්පයක් නැහැ. අපි යාට අනිවාර්යෙන් මේ මැෂින් එක දෙන්න වෙනවා. right? මේ මැෂින් එක දෙන්න වෙනවා. අපි පළවෙනි එක්කෙනාට දෙමු. පළවෙනි මැෂින් එක highlight කරගන්න. ඊළඟ දෙවෙනි එක්කෙනාට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාලට ඕන නම් දෙවෙනි එක දෙන්නත් පුළුවන්, හතරවෙනි එක දෙන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා උත්තරයක් ගමු මේ විදිහට. අපි දෙවෙනි එක දෙන්න. තුන්වෙනි එක්කෙනාට දැන් දෙකක් පුළුවන්, තුනක් පුළුවන්. එයාට දැන් දෙක දෙන්න බෑ. කලින් දීලා තියෙන නිසා එයාට ඉතුරු වෙන තුන්වෙනි මැෂින්. හතරවෙනි එක්කෙනාට තුන්වෙනි එක දෙන්නත් පුළුවන්, හතර දෙන්නත් පුළුවන්. නමුත් එයාට දැන් තුන දෙන්න බෑ. කලින් දීලා තියෙන නිසා එයාට ඉතුරු වෙන්නේ හතරවෙනි මැෂින්. ඔන්න විදිහට ප්‍රාරම්භ කරන්න පුළුවන්. ඇත්තට මේ ගානේ මේක කියලා තියෙනවා මේක බහුල දිස්ුමක් කියලා. විශේෂ අවස්ථාවක්. සුසුම අවස්ථා කීපයක් තියෙනවා. මේ විදිහට නැතුව නම් මෙහෙම පවරන්නත් පුළුවන්. මම අනිත් පවරුවක් පෙන්නන්නම්. ඒක අපිට පුළුවන් මේක පවරන්න ඕන නම් මේ විදිහට. පළවෙනි එකට ඔප්ෂන් එකක් නැහැ. ඒ මැෂින් එකම දෙනවා. වෙන ඔප්ෂන් එකක් නැහැ. දෙවෙනි එකට අපි දෙනවා හතරවෙනි එක. මම නිල් පාට කොටුවක් ගත්තේ අනිත් විදිහ පෙන්නන්න. තුන්වෙනි එකට දෙනවා දෙවෙනි මැෂින්. අන්න බලන්න ඉතින් ඇයි අපි යාට දෙවෙනි එක දුන්නේ? යාට තුන්වෙනි එක දෙන්න තිබ්බනේ. නෑ තුන්වෙනි එක දුන්නොත් මෙන්න මෙයාට දෙන්න එකක් නැතුණා හතරවෙනි එක්කනට. මොකද මේ අවසාන හතරවෙනි මැෂින් එක ඕල්රෙඩි දීලා තියෙනවා. ඒ නිසා හතරවෙනි එක්කනට දෙන්නේ තුන්වෙනි මැෂින් එක. මම ෆොටෝ වලින් දීලා තියෙන එක විසඳුම සර්කල් වලින් පෙන්නලා තියෙන තව විසඳුමක්. මේක බහුවිධ විසඳුමක්. අපි ඉන්ටර්ප්‍රිටේෂන් එකට යමු. උත්තර දෙකම ලියමු. optimum solution. ප්‍රශස්ත විසඳුම. එකක් තමයි අපි ගමු operator machine cost. ඉස්සෙල්ලා විසඳුමක් හදලා අපි operator 1 මුලින්ම 1 කියලා ගන්නවා. machine 1 එක දෙන්නේ ගාණෙන් ගන්න cost එක 10යි. original table එකකින් ගන්න. operator 2 machine 2 මයි දෙන්නේ cost එක යන්නේ යාට 13යි. operator 3 machine 3 මයි දෙන්නේ තුන්වෙනි machine එක යාට cost එක යන්නේ original table එකකින් ගන්න 8යි. operator 4 machine 4 එකම දෙන්න පුළුවන්. යාට cost එක යන්නේ 9යි. ඉතින් එකතු ගන්න total cost එක අතර මේ කියන්නේ total minimum cost එක. කිටියෙන් ලියන්න equal 10යි 13යි 23යි 8යි 31යි 9යි 40යි. අපිට පුළුවන් තව විසඳුමකට යන්න. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. operator machine cost. විසඳුම් දෙකක් තියෙන මේකේ අපිට විවිධ විදිහට පැහැදිලිමේ ඉන්නේ හැකියාව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. කියන්නේ පළවෙනි එක්කෙනාට පළවෙනි මැෂින් එකමයි වෙනසක් නැහැ. යන පිරිවැය 10යි. එයාට වෙන බිඳුවක් ගන්න නැහැ නේ. එක බිඳුවයි තියෙන්නේ. දෙවෙනි එක්කෙනාට අපි මාරු කරමු. එයාට දෙනවා මැෂින් නම්බර් 4. හතරවෙනි මැෂින් එක. එතකොට පිරිවැය යන්නේ ඔරිජිනල් ටේබල් එකෙන් ගන්න 2 4 කියන තැන 10යි තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක්කෙනාට අපි දෙනවා නිල් පාට කොටුවෙන් පෙන්නලා තියෙන දෙවෙනි මැෂින් එක. දෙවෙනි මැෂින් එක තුන්වෙනි එක්කෙනාට එයාට යන වියදම 9යි. ඊළඟ හතරවෙනි එක්කෙනාට දෙනවා අපි තුන්වෙනි මැෂින් එක. තුන්වෙනි මැෂින් එක එයාට යන වියදම 12යි. දැන් ටෝටල් එක කීයද ඉන්නේ කියලා අරගාන මෙන්න ඕන. total minimum cost equal 10 10 20 plus 9 29 plus 11
all together එකක් වෙන්නේ අනිමත් 40 කියලා. එහෙනම් මේ වගේ තත්ත්වයකට මොකද වුණොත් ඔයාලා විශේෂයෙන් එතන highlight කරන්න ඕනේ මේ බහුවිධ විසඳුම් සහිත අවස්ථාවක් කියලා. අපි මේ කලින් මේ වගේ අවස්ථා දෙකක් තියෙනවා. optimal solution එක ගන්න විදිය ආයෙත් කරලා ආයෙ කියලා දෙන්න right මේ optimal solution එක ගන්න මෙහෙම දැන් මේ රේඛාව වලින් කපා හැරලා මේක අහනවානේ number of state line equal to number of decisions කියලා. ඒක සමාන වෙනවා නම් කියන්නේ process system ඇවිල්ලා තියෙනවා. ඒතකොට බලන්න අපි සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය බිඳුවක් තියෙන තැනට තමයි පවරන්නේ. හේතුව තමයි ආවස්තික පිරිවැය බිඳුවක් කියන්නේ අතිරේක වියදමක් නැහැ. අපිට අවශ්‍යන්නේ cost එක minimize කරගන්න නිසා අතිරේක වියදමක් නොවන විදිහට තමයි පැවරීම කරන්නේ. ඒතර පළවෙනි ඔපරේටර්ට බිඳුව ගන්න තියෙන එකයි. ඒස ඩෙෆිනිට්ලි අපි යාට පවරන්න ඕනේ. ඉතින් එතන ප්‍රයොරිටි එක දෙන්න. දැන් හිතන්න මේ බිඳුව තුන්වෙනි කෙනාට බිඳුව ගන්න එකයි තිබ්බ කියලා. එහෙනම් මතක තියාගන්න පළවෙනි කෙනාට බිඳුව දෙකක් තිබ්බ කියලා හිතන්න. එහෙනම් තුන්වෙනි කෙනාටයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒ නිසා මේ ගානේ අපිට පළවෙනි කෙනාගෙන් මෙහෙම එනවා. නමුත් සමහර ගණන් වලදී පළවෙනි කෙනාට ඔප්ෂන් කීපයක් තියෙනවා. තුන්වෙනි කෙනාට තියෙන එක බිඳුව. එහෙනම් එතෙන්ට ප්‍රයොරිටි එක දෙන්න. හැමතිස්සෙම ඒ බිඳුව එකක් තියෙන තැනට ප්‍රයොරිටි එක දෙන්න. ඒතර මෙයාට ප්‍රයොරිටි එක දෙනවා. ඊට පස්සේ දෙවෙනි කෙනාට දෙවෙනි තැන පාරන්න පුළුවන්. තුන්වෙනි කෙනාට තුන්වෙනි තැන. හතරට තැන දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ මේ 2 3 4ට ඇත්තරම අවස්ථා දෙක බැගින් තියෙන නිසා මේ චේන්ජ් කරත හැකි මේක. ඒතර මම කරා දෙවෙනි කෙනාට 4 දුන්නා. තුන්වෙනි කෙනාට දෙවෙනි මැෂින් එක දුන්නා. හතරවෙනි කෙනාට තුන්වෙනි මැෂින් එක දුන්නා. නිල් පාට කොට වලින් පෙන්වන්නේ එක විදිහක්, කොළ පාට රවුම් වලින් පෙන්වන්නේ තව එකක්. නිල් සහ කොළ එක එකට වෙනස්. right? ඒ අනුව අපිට පේනවා එකම පාට වෙනස් වුණාට එකම ප්‍රතිඵලය තමයි නේද? එකම ප්‍රතිඵලය තමයි මුළු වියදම 40ක් වශයෙන්. right? කොච්චර උත්සාහ කළත් ඔය වැඩි වියදම වලට අඩු කරගන්න බෑ. බලන්න මේ දීලා තියෙන ඔරිජිනල් ගානේ. පැවරුම් රටා වෙනස් කරලා මේක තමයි අපිට ගන්න පුළුවන් අඩුම වියදම. තේරුණාද? ගැටලු තියනවද? ප්‍රශ්න දෙකකින් හඳුනා කලින් ගැටලු දාන්න ඔයාලා දාන හදන්න ඕනේ. එතකොටයි ගැටලු මතුවෙන්නේ ඇත්තටම. මේක ක්‍රොස් කරනකොට මේක වැඩි කරනකොට ඒ වගේ තැන් වල ගැටලු. නමුත් මේක සාමාන්‍ය විදිහට කරගෙන යන්න. මොන හරි විශේෂ දෙයක් තිබුණාම අහන්න මම පැහැදිලි කරන්න. එයාම ඊළඟ කොටස මේක විශේෂයෙන්ම ලියන්න මේ ගානදී අවසාන උත්තරය ලැබුණායින් පස්සේ මේ බහුවිධ විසඳුම් සහිත අවස්ථාවක් කියලා. multiple optimum solution. මේ බහුවිධ විසඳුම් සහිත අවස්ථාව. ඒක අතරම බහුවිධ විසඳුම් සහිත අවස්ථාවක්. ඔයාලගේ පැවරුම් ගැටලු වලට දාලා විශේෂ අවස්ථා 4ක් මම ඉස්සරහ කතා කරනවා. අද අපිට ඒක කතා කරන්න පුළුවන්, ඉදිරියට කරන්න පුළුවන්. එකක් තමයි අසමතුලිත පැවරුම් ගැටලු, තහනම් කරන පැවරුම් ගැටලු, බහුවිධ විසඳුම් සහිත අවස්ථාවක් සහ උපරිම කිරීමේ අරමුණක් තියෙන අවස්ථාව. අර ප්‍රවාහන ගැටලු වලටම සමානයි, විශේෂ අවස්ථා වලටම සමානයි. නමුත් වෙනසකට පේන අර ඩීජනසරි පිරිහීමේ කියන එක මෙතන දකින්න නැහැ. අපි යමු තියරි කොටසට. බලන්න දැන් මේ ගානට කලින් මම වාඩි පැහැදිලි කරන්නම් හංගේරියානු මෙතඩ් එකේ අපි කරන PORT. පළවෙනි එක රෝ රිඩක්ෂන්. අපි කිව්ව රෝ රිඩක්ෂන් එක කරන්නේ එක පේලියක් කරන් පේලියේ සියලුම සංඛ්‍යා සංසන්දනය කළ අඩු මගිය තෝරගෙන සියලු මගයන්ගෙන් අඩු මගිය අඩු කරන්න. Subtract the minimum value in each row from all other values in the same row. column reduction එකට definition එක කරන විදිහ දීලා නැහැ. ඒ තරමේමයි. Subtract the minimum value in each column from all the values in the same column. row එක වෙනකොට column එක දාලා ලියාගන්න විතරක් තියෙනවා. Test the optimity. ප්‍රශස්ත ද කියලා බලන එක. Draw the minimum number of horizontal and vertical lines. අපේ මේ කෙනෙක් අහන මල්ටිපල් ඔප්ටිමම් සොලියුෂන් වෙනකොට ඔය දෙකම ඉදිරිපත් කරනවා. දෙකක් නෙමෙයි සමහර අය 3-4ක් එන්නත් පුළුවන්. උත්තර මේ එකකට වැඩි උත්තර ප්‍රමාණයක් තියෙනවා. ඒකට මල්ටිපල් සොලියුෂන් කියලා කියන්නේ. එක විසඳුමකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා කියන එක. ඒ නිසා අඩුතරමින් දෙකක්වත් ලියන්න ඕන. 3-4ක් තිබ්බත් ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. අහලා නැත්නම් අඩුතරමින් එකට වැඩි සංඛ්‍යාවක් තිබ්බොත් ඒ දෙක වෙන්න මොකද විවිධ අවස්ථා තියෙන පැවරුම කරන්න
නමුත් පිළිවෙල වෙනසක් වෙන්නේ නැති. ඒක හොඳයි ප්‍රායෝගිකව. ආයතනික කර්මාන්තයක මැෂින්ස් වල ඔපරේටර්ස් දානකොට අපිට කියනවා මෙන්න මේ ඕන විදිහට අසයින් කරන්න. තමයි ඔපරේටර් කැමති වෙනවන්නත් පුළුවන් සමහර මැෂින් එකකට යන්න. ඒ නිසා අපිට මේ ෆ්ලෙක්සිබිලිටි එක තියෙනවා. නමුත් අපේ අවසන් ප්‍රතිඵලයට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේවා පුළුවන් නම් ඔයාලා ප්‍රායෝගික වැඩ කරන තැන් වල ඇප්ලයි කරලා බලන්න. මේ වගේ විදිහට තොරතුරු අරගෙන මේ අසයින්මන්ට් මොඩල් එක ඇප්ලයි කරලා ඒකෙන් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔයාලා පුළුවන් කොස්ට් එක අඩු කරලා පෙන්නන්න ඇත්තටම. මේවා බොහෝට භාවිතයට දන්නවා නම් තමයි මේ ඉගෙන ගන්න එකේ ප්‍රයෝජනවත් තියෙන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව මේවා භාවිත කරන්න පුළුවන්. definitely transportation model එක use කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත හැම එකක්ම මේවා න්‍යාය වශයෙන් ඉගෙන ගන්න පුළුවන්. මම ගැන අදහස් මේවා ප්‍රායෝගිකව භාවිත කරන්නේ හැකියාව බහුල වශයෙන් තියෙනවා. ඒවට ඔයාලා මේක ඉගෙන ගන්න ඒකට ඇත්ත. නමුත් මම දැන් කියන්නේ මේවා භාවිතයට යොදනවද කියන එක. හැමතිස්සෙම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් තරම්. හරි අපි බලමු test optimity. Draw the minimum number of horizontal and vertical lines to cross all the zeros. සියලුම ශූන්‍යයන් සිරස්සෝ තිරස් සරලේඛා භාග කරලා කපා හරින්න කියන්නේ. If the number of lines equal to the m and o n, ඒ කියන්නේ straight line පේලි කොටිල් සංඛ්‍යාවට සමාන වෙනවා නම් the optimal assignment has been determined. අපි දන්නවා straight line ප්‍රමාණය පේලි කොටිල් සංඛ්‍යාවට සමාන නම් ප්‍රශස්ත විසඳුම ලැබිලා තියෙනවා. If not, go to the next step. අපි ඊළඟ පියවරට යන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟ පියවර තමයි cost improvement. කොහොමද කරන්නේ? Subtract the minimum uncrossed value from all the uncrossed cells values and add the same amount to all the values at the intersection line of the lines. Intersection of the lines. Then test the optimum. අපි ගා කැපී නොගියා කියන්නේ අඩු මගේ තෝරගෙන කැපී නොගියා කියන්නේ අඩු කරලා ලියන්න. අනේරකින් කැපෙන අංක එහෙමම ලියන්න. රේඛා දෙක ඡේදන වෙන තැනට අඩු මගේ එකතු කරලා ලියන්න. මොන ටික තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් ඕක මම මුලින්ම මේ ගැන පැහැදිලි කරා නම් ගානේ හදන්න නැතුව ඔයාලට මේක තේරෙන්නේ නැහැ කිසිසේත්. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා හංගරින් මෙතඩ් එක. දැන් තියරි එක කියවන්න ඉතාමත් පහසුවෙන් දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් මේක තිබ්බ කියලා ගැටලුවක් ඇති කරගන්න එපා. අඩුතරම මේක ඉංග්‍රීසියෙන් ටික ටික මේවා කරනකොට ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වෙනවා. ඒක අත්‍යවශ්‍යම වැදගත් අනාගත කාලයේ සඳහා. අපි යමු තවත් පියවරකට. තුන්වෙනි ගාන. හදමු බලන්න මේක තනියම. මේක මම මුලින්ම අහලා තියෙනවා formulate linear programming model for the above assignment problem. ඒක ඔයාලට පාස්සින් කරන්න පුළුවන්. මේකේ මොඩල් එක ඒකද ප්‍රකපන ආකෘතියක් හදන්න. එතනදී මැද තියෙන සංඛ්‍යා ටික තමයි පිළිවෙල ටික තමයි ඔයාගේ අරමුණු සිතට එන්නේ. ඉල්ලුම් සහ සැපයුම් සංරෝධක තමයි ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණය තමයි සංරෝධක වශයෙන් ගන්න. ඒක ඔයාලා දන්න නිසා මම ඒක බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ. ඒක පස්සේ හදන්න. මම ගන්න පැහැදිලි කරන්න. ඒ company owns 5 machines. සමාගමක් සතු machines පහක් තියෙනවා. And can use to different tasks. මේ machine අපේ විවිධ කාර්යයන් වලට යොදා ගන්න පුළුවන්. From past records, the time in minutes that each machine has taken to complete each task is known and given the following table. ඕනම machine එකකට ඕනම කාර්යයක් කරන්න පුළුවන් අතීත තොරතුරු අනුව එක් machine එක එක් කාර්ය නිම කිරීමට ගතවන කාලය දීලා තියෙනවා. අපි අහනවා find the assignment of machines to tasks that will minimize the total time taken. මේ කාර්යයන් සියල්ල නිම කරන්න ගතවන මුළු කාලය අවම වෙන විදිහට machines වලට කාර්ය පවරන්න කියලා කියනවා. right අපිට තියෙන කාර්යයන් 5යි machines 5යි දීලා තියෙනවා table එකේ එක machine එක එක් කාර්ය නිම කිරීම සඳහා ගතවන කාලය. දැන් මේක දිහා බලලා කෙනෙකුට තේරෙන්න ගන්න පුළුවන් නම් උතර machine 5ක් තියෙන නිසා සමාන පුළුවන් වෙයි. නමුත් machine විශාල සංඛ්‍යාවක් තියෙනකොට කාර්යයන් විශාල ප්‍රමාණයක් තියෙනකොට අපිට ඒක නිකන් බැලුමට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපිට සිදු වෙනවා මෙතනදී මේ වගේ ක්‍රමයක් භාවිත කරලා විසඳුම ගන්න. කෙනෙක් question එකක් අහනවා the solution tree. cost එක 37ක් වෙනවා කියලා කියන කොහොමද අපි බාරමු කරන්නේ? හතරවෙනි රෝ
එකට මැෂින් දෙන්න නැතුව ඉන්ට්‍රෝ එකට මැෂින් එක දුන්නොත් කොස්ට් එක 37. මම හිතන්නේ 37කට යන්න පුළුවන් කියලා. කොහොමද අපි 37කට යන්නේ? කලින් ගන්න. ටිකක් බලමු නැවත අපි. හතරවෙනි එකට මොකක්ද දෙන්නේ? හතරවෙනි ඔපරේටර්ට අපි මැෂින් එක මම හිතන්නේ ඒක පුළුවන් වෙයි කියලා උත්සාහ කරලා බලන්න හැම අනිවාර්යයෙන්ම මේ ශූන්‍යයන් තියෙනට තැනට තමයි පැවරීම කරන්න ඕනේ. ඒක නැත්නම් අවශ්‍ය පිළිවෙල වැඩි කියන්නේ පිළිවෙල වැඩි. අනිවාර්යෙන් මැෂින් එකකට දෙන්න ඕනේ ඉතින් එකක්. ඒක නම් ඉතින් අපිට වියදම අඩු කරගන්න කියලා ඕන මොනතර කරලා දෙන්න පුළුවන්. ඒතර සත්‍යයක්වත් යන්නේ නැහැ. අනිවාර්යෙන්ම හැම මැෂින් එකකටම හැම ඔපරේටර් කෙනෙක්ටම හැම මැෂින් එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාර්යම කරගන්න බෑ නේද? ඒ නිසා එහෙම උත්තර අඩු කරගන්න බෑ. අනිවාර්යෙන් අපි පාරනවා කියලා කල්පනා තමයි යන්නේ. හරි අපි එන හදමු මේ ගාන. උදාහරණ අංක 3 මේ හදන්න බලන්න තනියම හදන්න. C equal R වලින් පටන් ගන්න. විනාඩි 5ක් තුනක් මේ හදලා ඉවර කරන්න. හදලා මට උත්තරේ කියන්න. මම ඊට පස්සේ පැහැදිලි කරන්න.
සෙන්ඩි